තෙරුවන් සරණයි. වහන්සේට අප්‍රමාණ පිං අපි සියලු දෙනා වෙනුවෙන් අපේ ගෙදරට වැඩම කරාට මේ සියලු දෙනාම අපේ හැමදෙන්නේ එක එක අවස්ථාවලදී හම්බෙලා තියෙන අපේ හැමදෙන්නේ වහන්සේගේ ධර්මය අසලා භාග්‍යතුන් වහන්සේ ධර්මය ගැන යම්කිසි පැහැදීමක් ඇති කරගෙන අපේ හැමදෙන්නේ ඔබ වහන්සේව හමු වෙන්න ඕන කියපු පිරිසක්ම තමයි මෙතන ඉන්නේ. ඉතින් ඔබ වහන්සේ තුලින් භාග්‍යතුන් වහන්සේ දැක ගන්නවා අපේ හැමදෙන්නේ මෙතනට ඇවිල්ලා. ඒ සඳහාම සුදුසු පරිසරයක්ම එහෙමයි අපේ හැමදෙන්නේ. අර මේ කුමාර මම ගියපු කාලේ ඉඳලම කරඬුලෙන ගිහිල්ලා තියෙන අපේ හැමදෙන්නේ මේ දානිත් අරගෙන ගිහලා එහෙම කොහෙන් හරි සම්බන්ධ වෙලා එක එක. හා ඒකතුම කොහේ පිටිය වැඩ කරා සම්බන්ධද? නෑ ස්වාමීන් වහන්සේ නාවි පිටිය වැඩ කරේ. වහන්සේගේ ධර්ම දේශනාව කීපයක් හම්බුණා. හරි. 2014 විතර. නාවල පිටියේ තෙල්දෙනී කට්ටිය සහ ගම්පොළ තුන් ගම්පොළ කට්ටිය හම්බුණා ආවනේ. එහෙම එකසරයක් හම්බෙච්ච කට්ටිය අපේ නිශාන්ත මේ අනුරාධ කොළඹගේ කියලා අපේ හැමදෙන්නේ මේ පේරාදෙනී BPO කලින් ගිපාර ඒකට එක හම්බුණා වහන්සේ සරයක්. එතකොට සුධර්ම මිස්ලාගේ කට්ටිය මේ සුධර්ම මිසුයි මහත්ය ඇග්‍රිකල්චර් එකේ අපේ හැමදෙන්නේ වහන්සේට. කොහොමද ඊට පස්සේ මේ පුතයි දුවයි හම්බුණා අම්පාර වැඩ කරන නර්සින් කරනවා කියන්නේ මෙතන මඩ කලපු ඔබ එනිදලා ආවේ එහෙමයි තමයි අර දුවගේ බර්ත්ඩේ එක පාටිට එන්න අනේ එහෙනම් ඔබේදී මෙයා ඔබේ බර්ත්ඩේ ගර්ල්ෆ්‍රෙන්ඩ් ඒක තමයි හරි වැඩේ කරේ ඔබට එලා නේද ඒක අපි කතා කරන්නේ දේව සාමාන්‍ය කෙනෙක් කරන්නේ මේ අජිත් අපේ හැමදෙන්නේ මගේ මේ ඔතොපෙඩික් සර්ජන් නාවල පිටියේ කවන්නේ අපි අඳුනගන්නේ මේ ජීවිතේ නම් ටිකක් නේ. නමුත් අපි අතීත බුද්ධ ශාසනවල මේ පන්නරේ අරගෙන ඇවිල්ලා තියෙනවා. එහෙම නැත්නම් අපිට මේ ධර්මෙ මෙහෙම ලේසියෙන් අවබෝධ වෙන්නේ නැහැ. දැන් ඔබලා ඒ ධර්මෙට ටියුන්ලා හිටියේ නැත්තම් මේ ධර්මෙ එහෙම ලේසියෙන් අවබෝධ වෙන්නේ නැහැ. සාල්සාද මම ඔබ දකින්නේ මේ විදිහට තමයි මම දකින්නේ. ඊට වඩා මහා පොටෙන්ෂල් එකක්. මේ මම ඒක හිතුවේ පුතේ ඔබලා මේ අතීත ජීවිතවල ඒ කියන්නේ මොන තරම් ඈත අතීතයකට අපි යන්න ඇද්ද කියලා මේ බුද්ධ ධාතුව අපේ හදවතවල තැම්පත් කරගන්න. ඉස්සෙල්ලාම ධර්මයට ටියුන් වෙන්න පටන් ගන්න කොහෙන් හරි මේ සංසාරේ එක අවස්ථාවක අපි මේ ඒ බුද්ධ කියන ඒ ධාතු මාත්‍රයෙන් අපේ හදවතවල තැම්පත් වෙච්ච අවස්ථාවක් තියෙනවා. ඒක කොච්චර ඈතද කියලා හිතා ගන්න බෑ. කොච්චර ඈතද කියලා හිතා ගන්න බෑ. ඔබ පුදුම වෙයි සමහර වෙලාවට මේ හිතන්නකෝ දැන් මහරහතන් වහන්සේලා නේද? එතකොට මේ භාගතුන් වහන්සේ කාලේ හිටපු ඒ මහරහතන් වහන්සේලා අපි විශේෂයෙන් ගන්න සාරිපුත්ත මහ මොග්ගල්ලාන මහරහතන් වහන්සේ. ඒතර උන්වහන්සේලා මේ පාරමිතා පුරන්න පටන් ගත්තේ කොයි කාලෙද? දන්නවද? ඒ කියන්නේ උන්වහන්සේලාට මේ බුද්ධ බීජය තැන්පත් වුණේ කොයි කාලෙද? මොන බුද්ධ ශාසනයද? දන්නවද? පදුමුත්තර කල්පසියරක පදුමුත්තර බුද්ධ ශාසනය කල්ප ලක්ෂයක් වැඩි මොන ලක්ෂයද? පදුමුත්තරනේ මට නම් හිතන්නේ අනෝමදස්ස කියලා නේද? සාරිපුත්ත මහ රහතන් වහන්සේ අනෝමදස්ස බුද්ධ ශාසනය මට මතක විදියට අසංකේයකුත් කල්ප ලක්ෂය අසංකේයකුත් කල්ප ලක්ෂය හරිද? මේ අනෝමදස්ස බුද්ධ ශාසනය 80 මහා ශ්‍රාවකයන් තමයි පදුමුත්තර බුද්ධ ශාසනය අපේ 80 මහා රහතන් වහන්සේ කාශ්‍යප මහ රහතන් වහන්සේ තිබු අපි කොහොම වුණත් අපි නිකන් එහෙම හිතමුකෝ නේද? ඒතකොට හිතන්නේ මේ ගෞතම බුද්ධ ශාසනයේදීම අපියි මෙච්චර මේ ධර්ම උනන්දුකින් පිපාසකින් දෙන්නේ. මේ අතීතේ කවදාකවත් නැති එයි දන්නවද? අපි මේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ පිරිස. ඒ කියන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ පිරිස කියවම ගෞතම භාග ඒ කියන්නේ
ඒ ගෞතම බුදුරජාණන් වහන්සේත් එක්කම එකටම නොවෙන්නත් පුළුවන්. හැබැයි ගෞතම බුදුරජාණන් වහන්සේගේ පිරිස හැටියට හඳුන්වන යම් මහරහතන් වහන්සේ කෙනෙක් හිටියනම් 80 මහා ශ්‍රාවකයන් අතර ඒ උන්වහන්සේලාගේ එක නමකගේ හරි පිරිසක් හැටියට අපි අතීතේ හිටියනම් ඒ ආවත් අපි එන්නේ මේ ගෞතම බුදු සාසනෙදී මේක අවසන් කරා. ඔබට තේරෙනවද ඒක මම කියපු විදිහ වැරද්දද දන්නේ නැහැ. මම හරියට මට හිතිච්ච දේ කියුණාද දන්නේ නැහැ. ඔබට තේරෙනවද මම කියන්නේ? නැද්ද? ඒ කියන්නේ දැන් භාගතුන් වහන්සේගේ මේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ අපට ඇහෙනවද? අපට ඇහෙනවද? ගෞතම බුදුරජාණන් වහන්සේගේ මහා ශ්‍රාවකයන් නම් එතන මහා ශ්‍රාවකේ පෙරම් පුරන්න ගත්ත කාලේ ඉඳලා අපි ආවනම් ඒත් අපි බුදුරජාණන් වහන්සේගේ පිරිස මේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ පිරිස. එහෙමයි. එතන මේ ගෞතම බුදු සාසනයේ කාඩියක් එහාට තියන්න නෙමෙයි අපි ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් අපි ඇවිල්ලා තියෙන්නේ මේ ගෞතම බුදු සාසනයේදීමයි. එහෙනම් යතීතේ කොච්චර ඈතට දුවනවද නේ? ඒක මම කිව්ව මෙතනදී දැන් මේ නාම මාත්‍රික ඔබලා අඳුන දුන්නට අතීතයේ අපි මොන නාංගනින් ඉඳ ඇත්ත. නමුත් ඒක නෙමෙයි වැදගත්. ඔබට දැනගන්න තියෙන එකම එක දෙයයි. ඔබ අඳුන ගන්න තියෙන එකම එක විදියකට. ඒ මම නාවල පිටියේ තෙල්දෙනියේ මම VPද කන්සල්ටන්ට් කෙනෙක්ද කියන එක නෙමෙයි. මම ගෞතම නම් ඔය භාගතුන් වහන්සේගේ ශ්‍රාවක පිරිස කෙනෙක්. ඒක ඔබට දැනෙන්නේ ඔබේ හිතපොතේ නිකලස්. ඒක කෙලස් ඇසුරු කරන සිතුවිල්ලක්. අනේ ඔබලට දැනෙනවා මම කියන දේ. එහෙනම් අපි මේ ලෝකෙ සියල්ලටම වඩා අතීතයේ ඒ මහරහතන් වහන්සේලා ඒ ගියේ ඉව ඔස්සේ ඒ බුදුරජාණන් වහන්සේලා වැඩපු ඒ ඉව ඔස්සේ බුදු සුවඳ ඔස්සේ අපේ භාගතුන් වහන්සේ හොයාගෙන ආපු ගමන. ඒතරේ මහේශාක්‍ය පිරිස අපිව ලීඩ් කරපු පිරිස මේට අවුරුදු 2500 ගානකට කලින් රහත් වෙලා පිටම් පෑ. හැබැයි අපි අල්පේශාක්‍යයිනේ. හැබැයි අපි ඒත් ඒ පිරිසමයි. එනිස අපිට මේ බුදු සාසනය අහිමි නෑ පුතේ. ඔබලට යම් ඉවක් ඒක ශ්‍රේෂ්ඨ ඉවක්. අපිට මොනතරම් ධර්මය ඇහෙනවද මේ ලෝකේ? මොනතරම් ධර්මය ඇහෙනවද? නමුත් මේ සියලු ධර්මයන් අතරින් මේක නම් මගේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය. කියලා හිතෙන් මොන ඉවක් තියෙනවද ඒක ශ්‍රේෂ්ඨ ඉවක්. ඒක හැමෝටම නෑ. ඔබ අඳුන ගන්න මම ඒ ගෞතම නම් වූ භාග්‍යවත් වූ අරහතු සම්මා සම්බුදුරයන් වහන්සේගේ බුදු පිරිස කෙනෙක්මයි කියලා. ඔබට මතකද මේ මලිදේව මහරහතන් වහන්සේ? අපි අහලා දින කොහොමද? උන්වහන්සේ තමයි අන්තිම මහරහතන් වහන්සේ කියලා නේද? ඒක ඔබලා හිතනවද එහෙම? ඇයි හිතන්නේ? ඇයි හිතන්නේ? දැන් ඔබලා යමක් තීරණය කරනවා නම් ඒකට පදනමක් තියෙනවා. දැන් ඔබලා හිතන්නේ නැත්නම් මලිදේව මහරහතන් වහන්සේ අන්තිම මහරහතන් වහන්සේ නෙමෙයි කියලා ඒ සිතුවිල්ලට පදනමක් තියෙනවා. මොකද පදනම් විරහිතව කිසිම තීන්දුවකට යන්න එපා. නිගමනකට යන්න එපා. ප්‍රත්‍යක්ෂයක් තියෙනවා. තමයි. ඒසම හුදු විශ්වාසයක් මත කිසිම දෙයක් පිළිගන්න එපා. ප්‍රත්‍යක්ෂයක් එක්ක. ප්‍රත්‍යක්ෂයක් එක්ක. මේ කතාව නම් අපිට ප්‍රත්‍යක්ෂයට වඩා අපිට මෙතන ලොජික් එකක් තියෙන්නේ. මොකද වංශ කතාවම ගත්තොත් මලිදේව මහරහතන් වහන්සේ අන්තිම මහරහතන් වහන්සේට තියෙන පොතේම තියෙනවා. උන්වහන්සේ චචක්ක සූත්‍ර දේශනා කරපු ස්ථාන කීපයකදී නේද? 60 පොලකදී දහස් ගණක් ස්වාමීන් වහන්සේලා රහත් වුණා කියන්නේ. ඒක බොහොම සරලයි. හිතන්න පුළුවන් කෙනෙකුට එන ගන්න පුළුවන් එන මලිදේව මහරහතන් වහන්සේ අන්තිම මහරහතන් වහන්සේ නෙමෙයි කියලා. නමුත් ඒක වංශ කතාකාරයට වැරදිලා නෙමෙයි. හරි? ඒක අපි ගත්ත විදිහ වැරද්ද. මලිදේව මහරහතන් වහන්සේ අන්තිම මහරහතන් වහන්සේ තමයි කොහොමද? භාග්‍යතුන් වහන්සේගේම පිරිස හැටියට ආපු අන්තිමයා. ඒ කියන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේගේම පිරිස හිටපු අන්තිමයා හැටියට තමයි උන්වහන්සේ රහත් වෙන්නේ. දැන් උන්වහන්සේගෙන් බණ අහලා ස්වාමීන් වහන්සේලා රහත් වුණා නම් ඒ පිරිස ගෞතම බුදුරජාණන් වහන්සේත් එක්කම
අපිට මේ සමාජයේ ශ්‍රාවක ස්වාමීන් වහන්සේලාගේ ගෝල පිරිසට ඇවිල්ලා හැබැයි ගෞතම බුදුරයන් වහන්සේගේ ශාසනය තමයි ධර්ම අවබෝධ කළ රහත්තුන. පැහැදිලිද දැන්? එහෙනම් මේ සමහර දේවල් ගන්න විදිහේ ප්‍රශ්න තියෙනවා. ඒ වගේ ධර්මයත් එහෙමයි. ධර්මයත් එහෙමයි. අපිට බොහෝ වෙලාවට පුතේ අපිට ධර්මය අපි ගන්න බැටව අපි කැමති විදියට. එන අපේ කෙලෙසට කැමති වෙන විදියට. එහෙනම් භාගතුන්වන්සේ කියපු විදිහට මේ අපි එක කට් ඇන් චොප් කරලා අපිට ඕන විදිහට ඒක මොකද කරන්නේ? එඩිට් කරනවා. අපිට අයිතියක් නැහැ. ඒතර එහෙම එඩිට් වෙන ධර්මයේ අතරේ එඩිට් කරන පිරිස අතර ඔබට මට හැකියාවක් ලැබුණා නම් අනේ මේකේ කාන්තේ භාගතුන්වන්සේගේ ධර්මයේමයි කියලා දැනෙන්න ඒක ශ්‍රේෂ්ඨිව. ඒක නිකන් ආපු දෙයක් නෙමෙයි. ඒ බුදු ඉව. ඒක හැමෝටම නෑ පුතේ. අන්නේ වටිනාකම ඔබට දෙන්න. ඒ වටිනාකම ඔබට දෙන්න. මම ඒක මට හැම වෙලාවකම මම ඒක මට දෙනවා. දැන් කෝච්චියක් දුවන්නේ වීල් මොනවද මේ පීලි උඩනේ. ඒතර කෝච්චිය නවත්තලා තිබ්බත් පුතේ නවත්තලා තියෙන්නේ පීල්ල උඩමයි. හරිද? දිව්වත් දුවන්නේ පීල්ල උඩමයි. ඒ වගේ මම පුජ්‍යලිකව ඔය පීලි හදාගෙන තියෙන ඔන්න වගේ සිතුවිලි ටික. ඒ නිසා මම වැටෙන්නේ. දැන් ඔබ ධර්ම අවබෝධ කරගත්තත් හිතේ තියෙන ups and downs තියෙනවා. එහෙනම් ඒක ස්වභාවයක්. අවබෝධ කරගත්තත් ඔබ සෝවාන් වුණත් සකදාගාමී වුණත් තියෙනවා. අනාගාමී වුණොත් විතරයි ඒක නැත්තේ. ඩිෆෝල්ට් එක වෙන්නේ by default ඔබ හැම වෙලාවෙම ඉන්නේ මොකක් තුළද? අඛණ්ඩ සැපයක් තුළ, සමාධි සැපය තුළ. ඒක තමයි පීල. නමුත් එතකන් අපි මේ හිත නග ගන්න ඕනේ. හරිද? ඒ විදිහට නග ගන්න පුළුවන් හොඳ විතර්කයක් තමයි මම ඔය කිව්වේ. ඔබ නිතරම ඔබට ඉන්ජෙක්ෂන් එක දෙන්න. මොකද? මගේ තථාගතයන් වහන්සේගේ බුදු පිරිස කෙනෙක්. ඒ භාගතුන් වහන්සේගේ මහා ශ්‍රාවකයන්ගේ එක් ආපු කෙනෙක්මයි. ඒක කිසිම සැකයක් තියාගන්න බෑ. ඒක එහෙමමයි. ඒ නිසා මම පුතාලට ඒ යුව තිබුණා. ඒ විතරක් නෙමෙයි ඔබට යන්තම් හරි මේ ධර්මයේ පිළිබඳ යම් ප්‍රත්‍යක්ෂයක් ඇති වෙලා තියෙනවා. මොකක්ද ඒ ප්‍රත්‍යක්ෂය? ඕනම මොහොතක ඇති වෙච්ච ඕනම දුකක් ඒ මොහොතේම නැති කරගන්න තාක්ෂණය ගැන ඔබට ප්‍රත්‍යක්ෂයක් තියෙනවා. ඒ ඉච්ඡරයි ධර්මයේ තියෙන්නේ. ඉච්ඡරයි ධර්මයේ. භාගතුන් වහන්සේ කිව්වේ මොකද්ද? බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙන්නේ මොකටද? බුදු කෙනෙක් නිදහස් කරන්න. දැන් අපිට මෙච්චර කාල මේක තේරුන්නේ නැත්තේ අපි විඳින දුකක් කියලා දන්නේ නැති නිසානේ. නේද? ඒතර විඳින දුකක් කියලා දන්නේ නැහැ නිසා දුකෙන් නිදහස් වෙන්න අවශ්‍ය නැහැ. ඒක නිදහස් වෙච්ච කෙනෙක් අදාළත් නැහැ. නිදහස් වෙච්ච කෙනෙක් කියන දේ කොහොමද අදාළ වෙන්නේ නැහැ. හරි සාධාරණයි. නේද? ඒක නිසා මේ හරිම සතුටුයි ඔබලව දැකීම. නේද? මහා පුරුෂය. ඒතර මහා පුරුෂ කියන්නේ මේ ස්ත්‍රී පක්ෂයේ එහෙම නැහැ. භාගතුන් වහන්සේ මහා පුරුෂ කියලා කියන්නේ සියලු දෙනාට. එතන ස්ත්‍රී පුරුෂ කියලා බෙදන්නේ නැහැ භාගතුන් වහන්සේ. මහා පුරුෂ. ඒතර යම් ස්ත්‍රියකට හෝ ඒ වගේ විතර්කයක් එන මහා පුරුෂ විතර්කයක්. එහෙනම් මම මේ ලෝකයෙන් නිදහස් වෙන්න ඕනේ. ලෝකේ කියන්නේ ලෝකේ ක්‍රියේට් කරන කවුද? හිතක්. එහෙනම් මේ හිතෙන් හිත තමයි දුක සකස් කරලා දෙන්න නම් මේ හිතෙන් මම නිදහස් වෙන්න ඕනේ. එහෙනම් මේ හිත මම අවබෝධ කරන්න ඕනේ. කියලා කාට හරි එක මොහොතකට චුට්ටක් හරි පොඩි හරි සිතුවිල්ලක් එනවා නම් ඒක මහග්ගත සිතක්, ඒක මහා පුරුෂ විතර්කයක්. එහෙනම් ඒක නිසා මේ හරිම සතුටුයි. භාගතුන් වහන්සේ පුතේ කියනවා මේ කොච්චර බුදුරු පහළ වුණත් කොච්චර පිරිසක් රහත් වෙලා පිරිනවම් පෑවත් මේ සත්‍යයන්ගේ අඩුවක් පේන්නේ නැහැ ලෝකේ කියලා. මොකද අවිද්‍යාව ඒ තරම් බහුලයි කියනවා. තරම් බහුලයි. එහෙනම් කොච්චර බුදු කෙනෙක් දකින්න නැත්තම් නේද මේ සත්‍යයන්ගේ අඩුවක් ඒසා මහා සත්ව පිරිසක් අතර පුතේ ඔබලා මම මොනතරම් සුවිශේෂී වෙන්න ඕනේද? එහෙනම් අද වෙහෙසකාරී දවසක් ගෙවිලා ඒත් ඔබලා මේ ස්ථානට ඇවිල්ලා නේද? මේ විදිහට හිතන්න, මේ විදිහට කතා කරන්න මොකක් හරි ඒක ශ්‍රේෂ්ඨ එකක්. ඒක ශ්‍රේෂ්ඨයි. ඉතින් ඒක නිසා මේ අනේ ඔබට දැනේවා ඔබේ ඇත්ත වටිනාකම. ඔබට දැනේවා. ඉතින් ඒ වගේ අර ඔය වගේ චුටි අර පීලි හදාගත්තට පස්සේ අපිට හැම වෙලාවෙම ඒ පීල්ල මත පිහිටන කෝච්චියක් වෙන්න පුළුවන්. ඔබ වැටෙන්නේ නැහැ.
ඉතින් හරි සතුටුයි මහා පුරුෂයෝ දැක ගන්න ලැබෙන්නේ නේද? ඒ භාගතුන් වහන්සේගේ ඇත්තම ශ්‍රාවක පිරිස්. ඒ බුදුරජාණන් වහන්සේගේ අහිංසක දරු පැටව දැක ගන්න ලැබෙම හරිම සතුටක්. ඉතින් බස්නායක මල්ලිට නේද? ඒ නංගිට ඒ පැටවුන්ට මම පින මේ සියලු දෙනා මේ ස්ථානයේ අද ඔබලට ඒ ෆැසිලිටේට වෙලා නේද? ඉතින් ඒක හරි ශ්‍රේෂ්ඨ දෙයක්. ඉතින් ඒ නිසා මමත් ඒක අනුමෝදන් වෙනවා. ඉතින් අපේ බස්නායක මල්ලි අපිට සම්බන්ධ වෙන චන්දනයි හරහා එනම් මේ සියලු පින් ඒ චන්දනයට අයක්කලටත් ඒ පැටවුන්ටත් සියලු දෙනාට අනුමෝදන් වේවා. ඒ වගේම බස්නායක මල්ලිගේ පවුලේ සියලු සහෝදර සහෝදරාදී අම්මා ඇතුළු නේද? මේකේ පියාණන් වහන්සේ ඇතුළු සියලු දෙනාටත් ඒ පින අනුමෝදන් වෙනවා. ඒක වෙනවා. ඒක වේවා. මොකද ඉතින් කියනවා නිකන් අපි සතුටට නිකන් ඇවිල්ලා හම්බෙලා යනවා වගේ. අපි නිකන් බලලා යනවා වගේ. නෑ ඉතින් ඔව් ඉන්න එහෙම ඕනේ නෑ වාක්‍යයක් නේද? ඒක මොකුත් කියන්න ඕනේ නෑ ඒගොල්ලන්ට. හිතේ පැන නගිනවා නම් යම් විතර්කයක් අපි ඒක සුවද සාකච්ඡාවක් ඇටියට ඒක ඒ විතර්කයේ සංසිඳව ගමු නේද? ඇත්තටම අපි මේ විදිහට එකතු වෙලා නිශ්ශබ්දව හිටියත් ඒක ශාන්තියක්. ඒ බොහොම සුන්දර පිරිසක් ලෝකේ එකට එකතු වෙච්ච සුන්දර අවස්ථාවක්. ඒතර ඔබලත් එක්ක මේ අපි මේ මනුස්ස ලෝකෙ ඉන්නේ. නමුත් ඔබලත් එක්කම එකටම ආපු පිරිස් සමානලාට ඉහළ දිව්‍ය තලවල ඉන්න පුළුවන් බ්‍රහ්ම තලවල. ඒතර ඒ ඔබත් එක්ක ආපු නිසා ඒ ඔබේ ආකර්ෂණය නිසා එකම වයිබ් එකක් තියෙන. ඒ ඒගොල්ලොත් ආකර්ෂණය වෙන්න පුළුවන් මේ මොහොතට. එනවා. ඉතින් දිව්‍ය තලවලේ සංගමේ තියෙන්න පුළුවන්. ඊටලි බ්‍රහ්ම තලවලේ සංගමේ තියෙන්න පුළුවන් මේ විදිහටම. අර අපි Zoom වලින් සම්බන්ධ වෙන්නේ ඒ වගේ. ඒක අපිට පේන්නේ. එහෙම වෙනවා. ඒක මම දන්නවා. අපරාධ නේද මාස්ක් එකක් දාගෙන ඉඳිච්ච. ඔබට ඔබ හුරුයි. නේද? ඔබේ පින්වන්ත මොන ඉන්න ලැබෙන එක මොන ලාභයක්. අපිට ඒ ඇස්පේන එක තාම. නේද? කොයි වෙලාවක මේක නොපෙනී අය දන්නේ නැහැ. චක්කුපාල මහරහතන් වහන්සේ රහත් වෙන මොහොතේ පේන්නේ නැතුව කියන්නේ විපාක වාරයක්. අපි දන්නේ නැහැ හැබැයි ඉතින් අපිට තාම මේ ඉන්ද්‍රියන් උදව් කරන අපේ අතීත පිනක් නිසා නේද? ඒකත් ලාභයක්. ඒක ඔබලා earn කරපු දෙයක්. ඒක ඔබලාගේ පුණ්‍ය විපාකයක්. නිසා ගෞරවයෙන් පරිහරණය කරන්න මේ ඈකන නාහේ දිව ශරීරයේ මනස පුතේ ඇබියුස් වෙන්න තන් දෙන්න එපා. ඇබියුස් වෙන්න දෙන්න එපා. එතකොට ඒක අපි ඒක වැරදි විදියට යුටිලයිස් කරා වෙනවා. එතකොට අපිට තව තවත් ඇකියුමුලේට් වෙන්නේ අකුසල්මයි. නිසා මේ පෙර පිනක් නිසා ඔබම කරගත්ත කර්මයක් නිසා හොඳ කර්ම නිසා මේ සකස් වෙලා තියෙනවා. මේ කන මේ ඉන්ද්‍රියන් ඔබලට යහපත් ආකාරයට පිළිట్లా තියෙනවා. එහෙම නොවුනා නම් ඔබලට ධර්මයේ දකින්න, ඒ කියන්නේ කියවන්න, අහන්න ලැබෙන්නේ නැහැ. නේද? ඒකත් මහා පුණ්‍ය ලාභයක්. කෘතවේදී වෙන්න, ගෞරවයෙන් පරිහරණය කරන්න. ඔබට කෙලෙස් ඉපදින දේවල් නම් දකින්න එපා පුතේ. කෙලෙස් ඉපදින දේවල් ඔබට නොඇසේවා. කෙලෙස් ඉපදින දේවල් ඔබට නොපෙනේවා. අනබ සියලු දෙනාම මානසිකව කායිකව සුවපත් වේවා. කොච්චර කාලයකටද? ඒ අමාමා නිවන සාක්ෂාත් කරන මොහොත දක්වා එසේ වේවා. එසේ වේවා. ඉතින් මොකද වෙන්න ඕනේ? ඉතින් ඔබලා හැමෝම ධර්මය අහලා තියෙන කට්ටිය නම් ඉතින් මම මොකද කියන්නේ? මම මුතුන් කියන්න දෙයක් නැහැ. නේද? මල්ලි පත්‍රිකා බෙදලා ගෙන්නගත්ත පිරිසක් නෙමෙයි නේ. ඒක තමයි අපි කැමැත්තෙම නේ. එහෙමයි කැමැත්තෙන් ආවා. මම දැනුත් දෙමක් විතරයි කරේ ඇත්තටම. මොකක් කියන්නේ? එහෙමයි. දැන් මේ කට්ටිය අවස්ථාව ඉල්ලෝනේ අපේ හැමෝටම හම්බෙන්න ඕනේ. ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපහසුකම් සාසන
අනේ අජිත් ඔය සම්මාස කිව්වනේ අපේ විශ්වාසයක් නෑ හැම එකටම එවිඩන්ස් තියෙනවනේ. දැන් අපි සම්මාස අපේ ආත්ම ගානකින් එනවා. ඒ ඔක්කොම විශ්වාස නෙමෙයි. ඒක කරන්නේ මොකක්ද? මම හිතන්නේ විශ්වාසය තියෙනවා. විශ්වාසය කියන්නේ belief. අපි ඒක කියන්නේ we don't know, we can't prove it. නමුත් අර අපේ හිතේ ඒකකින් අපි හදාගත් එහෙමයි. ඔබේ නම මොකද පුතේ? අජිත්. මේ අපි යමක් විශ්වාස කරන්නේම අජිත් අපි ඒ පිළිබඳ ප්‍රමාණාත්මක දැනුමක් අපිට නැති නිසාමයි. ප්‍රත්‍යක්ෂයක් නැති තැනනේ. ඒ කියන්නේ අපි ඒක ගැන දන්නේ නැති නිසා අපිට විශ්වාස කරන්න වෙන්නේ. ප්‍රත්‍යක්ෂයේ තියෙන තැන අපිට විශ්වාස කරන්න ඕනේ නෑ නේද? නෑ මම මේ කියන දේ ඔබට තේරෙනවද? ඔබ කියන්නේ විශ්වාසය අවශ්‍යයි කියලානේ. විශ්වාසය කියන දේ ඕනේ වෙන්නේ මජිත් අපිට ප්‍රමාණවත් දැනුමක් නැති නිසානේ. එහෙනම් ඔබ විශ්වාසය අවශ්‍යයි බිලීව් කියන එක අපි ඇයි අපි යමක් බිලීව් කරන්නේ? ඒක ගැන අපි දන්නේ නැති නිසා. හරිද නැද්ද? එහෙමනේ. නමුත් මම ඔබට පෙන්නුවේ එවිඩන්ස්. ඔබම එවිඩන්ස් එක. ඔබ ගැනම දකින්න. ඇයි ඔබ අද මෙතන? ඇයි? ඔබට ගෙදර යන්න තිබුණානේ. ඔබට වෙන වැඩ තිබුණානේ. ඔබට පීපීකට යන්න තිබුණානේ. මොනවා හරි දේවල් තිබුණානේ ඔබට කරගන්න. ඇයි ඔබ මේ ලෝකේ ධර්මයට කැමති උනේ? ඇයි මේ ධර්මයට ඔබ කැමති උනේ? ඇයි? අනිත් අජිත් අපේ හඳුන්නේ මම හිතන්නේ මෙතන ඉන්න කට්ටියකින් එකම ක්‍රිස්තියානියෙක් කෙනා. නෑ ක්‍රිස්තියානිත් ඒ කියන්නේ පුතේ එතකොට ඒකත් හිතන්නකෝ. දැන් ක්‍රිස්තියානිත් වෙලා ඒ බල කඳුර තිඳලා ඔබ ඒ භාගතුන් වහන්සේ කතා කරන ඒ කියන්නේ භාගතුන් වහන්සේ කතා කරන්නේ මල්ලි මේ ප්‍රඥාවටනේ. භාගතුන් වහන්සේ කතා කරන්නේ මම ධර්මයේ දේශනා කරන්නේ ප්‍රඥාවන්තයන්ට. නායන් ධම්ම දුප්පඤ්ඤස්ස දුෂ්ප්‍රඥයින්ට නෙමෙයි. තේරුණාද? එහෙනම් ඔබ මේ ඇදිලා තියෙන්නේ ආගමකට නෙමෙයි. some sort of a belief කියන තැනට නෙමෙයි ඔබ ඇවිල්ලා තියෙන්නේ. ඔබ ඇවිල්ලා තියෙන මොකටද? ඔබ ප්‍රඥාවට රෙස්පොන්ඩ් කරලා තියෙන්නේ. ප්‍රඥාවට ඔබ රෙස්පොන්ඩ් කරලා තියෙන්නේ. ඒකයි ඔබ උතන. තේරෙනවද මම කියන්නේ? ඒතර ප්‍රඥාව කියන දේ මල්ලි විශ්වාසය නෙමෙයි. ඔබට ප්‍රමාණවත් ප්‍රඥාවක් නැති වෙන්න පුළුවන් රහත් වෙන්න. ඔබට ප්‍රමාණවත් ප්‍රඥාවක් නැති වෙන්න පුළුවන් අනාගාමී වෙන්න. ප්‍රමාණවත් ප්‍රඥාවක් දැනට නැති වෙන්න පුළුවන් සකදාගාමී වෙන්න. හැබැයි ඔබ සම්මා දිට්ඨියට මේ රෙස්පොන්ඩ් කරන්නේ. තේරුණා? එතන ඒක වෙන්නේ කොහොමද? ඒකමයි එවිඩන්ස්. ඒක තමයි එවිඩන්ස්. ඒක වෙන්නේ ඇයි? ඒක කොහොමද වෙන්නේ? ආමල්ලි. ඔබ අපි කතා කරන දේ ඇහිලා තියෙනවද? ඒ කියන්නේ අහලා තියෙනවද? මම නිකන් දුකක් ආපම කරන්නේ කැමැත්ත ගැන කියලා තියෙනවා. මාත් එකටම තියෙන ලිස්ට් එක කරන්නේ. හරි. එහෙනම් මල්ලි ඔයා වගේ කෙනෙකුට අර විශ්වාස කරන් ඒ කියන්නේ මම කිව්වේ දැන් අපි මච්චල්ලා මම කතා කරපු දේවල් තියෙනවනේ. ඒක ශ්‍රද්ධාවට අයිති වෙන දෙයක්. හැබැයි ශ්‍රද්ධාව කියන්නේ ප්‍රඥාවෙන් තොර දෙයක් නෙමෙයි. හරිද? එතකොට මම ඒගලන්ට එක කතා කරාට අපි ඔයාට ගම්මුකෝ. ඔයා ඇත්තටම අතීතයේ බුදුරු විශ්වාස කරන්න ඕනේ නැහැ. බුදු කෙනෙක් හිටියා කියලා විශ්වාස කරන්න ඕනෙත් නැහැ. තේරුණාද? ආයේ මරණින් මත්තේ ඔබ වෙන තැනක උපදිනවද නැද්ද කියන එක විශ්වාස කරන්නවත් ඕනේ නෑ අජිත්. තේරුණාද? පැහැදිලිද මං කියන්නේ? දෙවිවරු විශ්වාස කරන්න ඕනෙත් නෑ. බ්‍රහ්මයෝ විශ්වාස කරන්න ඕනෙත් නෑ. හැබැයි ඔබට දුකක් දැනුණොත් හරිද? යම් දුකක් දැනුණොත් ඒක විශ්වාසයක් නිසා ඇතිවෙච්ච දුකක්ද නැත්නම් ඇත්තටම තියෙන දුකක්ද? දුක ඔබ දුක කියලා කියන්නේ දුක තියෙනවා කියලා ඔබ විශ්වාස කරනවද නැත්නම් ඔබ ඇත්තටම දුක විඳිනවද? මම කිව්වේ ධර්මයේ ඔක්කොම ඇත්ත. මේක ඇත්ත. අපි කරන්නේ දුක එනවා. ඒ ඔක්කොම හරිම ප්‍රැක්ටිකල් නෑ. අපි කියන දැන් ආත්ම ගානත්‍යසේ අපි එනවා. ඒ විශ්වාසනේ. නෑ මල්ලි මම ඒකයි කියන්නේ. ඒක මම කියන්නේ. දැන් ඔබ මෙහෙම වෙලා අංග සම්පූර්ණ වෙලා ඔබ මොකද ඕර්තොපෙඩික් සර්ජන්ද? ඕර්තොපෙඩික් සර්ජන් වෙන්නේ. හරිද? මේ ජීවිතයේ ඔබේ මොකක් හරි හැකියාවක් නිසා. ඒතර වෙන කෙනෙක්
බොහොම ප්‍රාථමික මට්ටමේ වෘත්තිමය මට්ටමක ඉන්නවා නම් එයයි ඔයයි අතර වෙනස ඇති වෙන්නේ ඇයි? ඒක මේ ජීවිතේ කතාවක්. නෑ දන්නේ නෑ නෙමෙයි. බොහොම පැහැදිලිනේ. මොකද හේතුවක් නැතුව ඵලයක් සකස් වෙන්නේ නෑ. නෑ ඒක නෙමෙයි මම කියන්නේ. ඒක නෙමෙයි මම කියන්නේ. හරිද? ඔබට පින නිසා ඔබට හිතන දේවල් ලබා ගන්න පුළුවන් වෙන්න පුළුවන්. තව කෙනෙක් ඔබ වගේ දවස් 30 මහන්සි වුණත් ඔබට ඒ කෙනාට ඔබේ මට්ටමින් ලබන්න බැරි වෙන්න පුළුවන්. ඇයි ඒ? අන්ඩර් එස්ටිමේට් කරන එක නෙමෙයි ඒක ෆැක්ට් එකක්. ඒක ෆැක්ට් එකක්. ඒක කවුරුත් අන්ඩර් එස්ටිමේට් කරනව නෙමෙයි. හරිද නැද්ද? ලෝකේ තියෙන කට්ටිය ඉන්නව නැති කට්ටිය ඉන්නවා. ඇයි? මම මේ වචන දන්නවද දන්නේ? පින අහලා තියෙනවා. කුසලයේ අහලා තියෙනවා. ඒතර ඒක ගැන මොකද්ද ඔබට හිතෙන්නේ? ඒක බිලීව් කරන්න වෙන එකද නැත්නම් ඇත්තටම තියෙන එකද? ඇයි කෙනෙක් අංගය කියලා වෙන්නේ? ඇයි ඔබ වගේ නැත්තේ? ඇයි ඔබ ડોක්ටර් යා patient? ඇයි? එහෙනම් ඔය හැකියාව ඔබ කොහෙන්ද අරන් යන්න තියෙන්නේ? ගොඩක් ડોක්ටර්ස්ලා ඉන්නවා හැමෝටම සර්ජන්ලා වෙන්න බෑ. සර්ජන්ලා වුණත් ඒ ස්කිල් එක නැහැ. කොහෙන්ද ඒක? නෑ ඔයාගේ හිතුවට ඔයාම දන්නවනේ මල්ලි. මේක මේ ආගියුමන්ට්ස් එක කතා කරන්න එපා. ෆැක්චුවල් බේස් කතා කරන්න. ඒක දන්නවා මම කියන දේ. ඔයා සර් මහතුරු ඔයා ડોක්ටර් කෙනෙක් නේ. තරණ සර්ජන්ස්ලා තියන දන්නවනේ. අහලා තියෙනවනේ. මම කියන්නේ හැම සර්ජන්ට මේ ස්කිල් එක නැහැනේ. ඒ කියන්නේ හැමෝම කොන්ෆිඩන්ස් සර්ජන් කෙනෙක් වෙන්නේ නැහැ. අන්න ඒක මම කියන්නේ. අවුට්කම් එක වෙනස් වෙනවා සමහර කට්ටිය සර්ජරි කරනවා සමහර කට්ටියගේ කොම්ප්ලිකේෂන්ස් වැඩි. ඇයි? ඔයාගේ ස්කිල් එක. ස්කිල් එක කියන එක කොච්චර earn කර කොච්චර ස්කිල් ප්‍රැක්ටිස් කරලා සමහරවිට ඔයාට කොම්පිටන්ට් සර්ජන් කෙනෙක් වෙන්න බෑ ඔයා කැමති වුණත්. ඔයා කොච්චර මහන්සි වුණත්. ඇයි කියලා අහන්නේ ස්වාමීන් වහන්සේ. ඔයා හිතනවාද එතකොට අපි ෆුල්ම ට්‍රේන් කරොත් අපේ ඕන දෙයක එතෙන්ට යන්න පුළුවන් කියලා? නෑ ඒක විශ්වාසය නෙමෙයි මල්ලි. ඒක ෆැක්ට් එකක්. එතකොට නැත්තම් මේ ලෝකේ සියලු දෙනාටම ඕනම දෙයක් කරන්න පුළුවන්. නමුත් එහෙම කරන්න බැරි වෙලා තියෙන්නේ මොකද? එයා earn කරගත්ත දෙයක් තියෙනවා මේ ලෝකේ සංසාරේ පුරාවටම. දෙනලද කන්ඩිෂන්ස් යටතේ උදාහරණයක් ළමයි කෙනෙක් හත්තොත් ඒ ළමයි තුන හැදෙන පරිසරයේ ඔක්කොම අනිත් ෆැක්ට්ස් ඔක්කොම සමාන වෙලා ඒ තුන් දෙනා ස්කිල්ස් තුන. ඇයි ඒක තමයි. හොඳයි. අනිත් සියලුම දේවල් පාලිත තත්ත්වයට තියෙනකොට ලස්සන වචන ඔබට තියෙනවා සාන්සාන්. අනිත් සියලු දේවල් පාලිත තත්ත්වය. පාලිතක තත්ත්වය නෙමෙයි. පාලනය කළ හැකි මට්ටමින් තියෙන නිසා. නේද? එන හැමෝම මේ වගේ වෙන්න ඕන. නමුත් ඒකෙන් වෙන්නේ නැහැ. එක එක්කෙනා වෙනස්. ඒ වෙනස්කම් එන්නේ ඇයි? ඇයි වෙන්නේ? කෙනෙකුට ඔයාගේ මට්ටමේ ඉන්න කන්සල්ටන්ට් කෙනෙක් ඉන්නවා කියන්නකෝ. සර්ජන් කෙනෙක් ඉන්නවා. right? ඔයාගේ මට්ටමේ. ඉන්කම් එක දෙන්නගේම එකයි. PP එක දෙන්නගේම එකයි. හරිද? හැබැයි ඔයාට හිතෙනවා හොඳ ඇඳුම් ගන්න, හොඳ වාහනයක් එනවන්න. හොඳට කාලා බීලා ඉන්න, සැපවත් විදියට ඉන්න, හොඳ ගෙයක් හදා ගන්න. අරයට ඒ මට්ටමේම සල්ලි තියෙනවා. හැබැයි එහෙම හිතෙන්නේ නැහැ. කණ්ඩ හිතෙන්නේ නැහැ. මම මේ කතා කරන මල්ලි මම දැකපු දේවල් හොඳද? මම මේ දැකපු දේවල්. කන්සල්ටන්ට්ස් එයාගේ කෝටස් එකේ ඔයා විශ්වාස කරයිද නැද්ද දන්නේ නැහැ. හරිද? කර්ටන් එක දාන්නේ නැහැ. පත්තර අලවන්නේ. හරිද? කාඩ්බෝඩ් එක නිදාගන්නේ. හරිද? ඇඳක් ගන්න හිතෙන්නේ නැහැ. but he is happy. he thinks එයා හිතනවා එමය කියන්නේ. හරිද? එතකොට බලන කෙනෙක් හිතන්නේ අනේ මොන තරම් හොඳ සර් කෙනෙක්ද? හරි මල් පෙච්චයි. එහෙනම් හරිම සිම්පල්. එහෙම කන්නේත් නෑ. එහෙම කන්නේ. ඒ පින නැහැ මල්ලි.
ලබන්න පින තිබුණාට භුක්ති විඳින්න පින නැහැ. ඇයි? විපාක වාරය. විපාක. ඒතර ඒක විශ්වාස කරන්න ඕන දෙයක් නෙමෙයි නේ. ඒක ඇහැට පේන දෙයක් නේ. නේද? එහෙම නේද? ඒකේ හැමම තිබුණා ඒකෝ. ඒව පැත්තක තිබුණා ඒකෝ. මේ මොහොතේ ඇති වෙනවා නම් යම් වේදනාවක් දුක් වේදනාවක් ඒක බොරුවක් නෙමෙයි. ඒක විශ්වාස කරන්න ඕන දෙයක් නෙමෙයි. ඒක ඇත්තටම තියෙන දෙයක් නේ. නේද? මේ මොහොතේ යම් ඔයාලට තරහක් ආවොත් ඒ තරහ කියලා කියන්නේ මේ ලෝකේ ඇත්තටම ඔයාලට ඒ වෙලාවේ ඇති වෙච්ච දෙයක්. මොකද ඔයා ඒක පෙන්නනවා. ඔයාගේ මූණ වෙනස් වෙනවා. හරිද? ඔයාගේ ඉරියව් වෙනස් වෙනවා. ඔයාගේ ටෝන් එක වෙනස් වෙනවා. නේද? ඔයාගේ ඇඟ වේවුලන්න ගන්නවා. එහෙම වෙන්නේ නැද්ද? එතකොට ඒක මේ අපි විශ්වාස කරන්න ඕන දෙයක් නෙමෙයි. එහෙනම් තරහ කියලා දෙයක් ලෝකේ තියෙනවා. ඒක අපිට දැනෙනවා. ඒක අපිට පේනවා. ඒක අපි විඳිනවා. නැද්ද? නැද්ද? එතකොට දැන් මම උදේ හිතන්නකෝ. ඒක ඇත්තටම තියෙන දෙයක්ද නැත්නම් අපි හිතන දෙයක්ද? තරහ කියන්නේ. මොකද්ද? එහෙනම් ඒක විශ්වාස කරන්න ඕන දෙයක් නෙමෙයි. ඒක තියෙන දෙයක් නේ. රයිට්. එහෙනම් අර සියල්ලම අමතක කරන්නකෝ. බුදුහාමුදුරුවෝ ඕනෙත් නෑ. ධර්මය ගැන කතන්දර ඕනෙත් නෑ. මොකක්වත් ඕනේ නෑ. තරහ ගන්න. රයිට්. ඒකට ඔයා කැමතිද? ඒකට අකමැතිද? මොකද ඒක තුළ ඔබට ඇති වෙන්නේ සැහැල්ලුවක්ද? සහනයක්ද? නැත්නම් අසහනයක්? ආතතියක්ද? පීඩාවක්ද? මොකක්ද හැදෙන්නේ? ඒක අපි නම් එක වචනෙන් කතා කරොත් දුකක් නේ. ඒක හරිනේ. ඒක පිළිගන්න ඕන දෙයක් නෙමෙයි. ඒක විශ්වාස කරන්න ඕන දෙයක් නෙමෙයි. ඒක පිළිගන්න ඕන දෙයක්. හරිනේ? හරි. එහෙනම් දැන් මය පුතා සැපයට කැමති කෙනෙක්ද දුකට කැමති කෙනෙක්ද? නමුත් ඔබ මෙච්චර කාලෙ ඔබට තරහක් ආවොත් ඒ තරහට මොකද්ද ඔබේ මැනේජ්මන්ට් එක? මොකද්ද ඔබ කොහොමද ඒක මැනේජ් කරේ? එතන මොකද වෙන්නේ? ඔබ පිච්චෙනවා. ඔබ ඒ ගින්දරම තව කෙනෙකුට දාන ආරෝපණය කරනවා. ඒතර එයාත් මොකද වෙන්නේ? පිච්චෙනවනේ. ඒතර ඒ අහිංසකයා පවුනේ. එතන ඔබේ ගින්නයි අපි තව කෙනෙකු අවුලවන්නේ. මා තුල උපදිච්ච ගින්න මම තව කෙනෙකුට අවුලවන්නේ ඇයි? එහෙනම් මේ මැනේජ්මන්ට් එක වැරදි. ඇප්ලිකේෂන් එක වැරදි. ඇයි ඔබ හිතන්නේ ඔබේ තරහට හේතුව බාහිර කෙනෙක් කියලා? ඒ තමයි ඔබේ හිත පෙන්නන දේ. නේ? නමුත් මං අහන්නේ ඔබ ඒකට කැමතිද දැන්? ඒ පිච්චෙන එකට කැමතිද? නෑ නේද? අකමැති වුණොත් ඔබ එනං හරියට දැනගෙන හිටියේ නෑ නේද මොකද ඇප්ලිකේෂන් එක කියලා? නේද? එහෙනම් ඒක දැනගත්තොත් මදිද? අපි දැනගන්න ඕනේ දේ ඔච්චරයි මල්ලි. හරිද? එහෙනම් බුදු කෙනෙක් හිටියද නැද්ද? බුදුරු හිටියද නැද්ද? රහතන් වහන්සේලා හිටියද? මුකුත් ඕනේ නැහැ. පරලොවක් තියනවද නැද්ද? ආයේ අපි උපදිනවද නැද්ද? මුකුත් ඕනේ නැහැ. අජිත්. එහෙනම් ඒක තේරෙනවා. ඒක මම බුද්ධාගම කැමති. ඒ concept එකට මම මාර කැමතියි. එහෙනම් දැන් ඒක කතා කරමු අපි දෙන්න දැන්. ඔව්. නෑ මං කියන්නේ අර අපි මිත්‍ය සංසාරක එනවා. අපි ඉපදිනවා රහත් වෙනවා. දන්නේ නෑ. හරි. ඒක ඕනේ නැහැ. හැබැයි මෙහෙමයි. ඔබ කියලා කියන්නේ එක ටයිප් එකක්. හරිද? ඕක ඇවිල්ලා එක ටයිප් එකක්. හරිද? ওই විදිහ නෙමෙයි හැමෝම. වෙනස්. ඒතර භාග්‍යතුන් වහන්සේ දිව්‍ය ලෝක ගැන කියලා නැද්ද? භාග්‍යතුන් වහන්සේ බ්‍රහ්ම ලෝක ගැන කියලා නැද්ද? කියලා තියෙනවා. මරණින් මතු උපතක් ගැන කියලා නැද්ද? කියලා තියෙනවා. තේරුණාද? ඔබ අකමැති වෙන්න පුළුවන් ඒක. හැබැයි ඔබ අකමැති වෙච්ච ඵලියට ඒ දේවල් නැතුව නෙමෙයි අජිත්. තේරුණාද? මම පුතාට ඒක පේන්නේ නැති වෙන්න පුළුවන්. ඒක නිසා ඔබ විශ්වාස කරන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි ඔබට නොපෙනෙච්ච ඵලියට ඒවා නොතිබේනවත් නොවේ. තේරුණාද? ඔබට තේරෙනවද කියන්නේ? දැන් මේ වෙලාවේ අජිත් මල්ලි අනුරාධපුර ඇක්සිඩන්ට් එකක් වෙනවා. ඔබ ඉන්නේ මෙතන මේ සෙෂන් එකේ. ඒක සෝෂල් මීඩියා වල යනවා. රූපවාහිනිය යනවා.
හැබැයි ඔබට ඒකට ඇක්සස් නැහැ මේ වෙලාවේ. ඇයි ඔබ ඒ මානසිකත්වේ නැහැ. ඔබ මේ වෙලාවේ නිවුස් අහන්නේ නැහැ. YouTube බලන්නේ නැහැ. ඔබ වෙන කෙනෙක් එක්ක කතා කරන්නේ නැහැ. ඒ නිසා මොකද වෙන්නේ? ඔබට ඒ ඇක්සිඩන්ට් එක ගැන දැනගන්න ලැබෙනවද? ලැබෙන්නේ නැහැ නේ. ඒතර ඔබට ඒක දැනගන්න නොලැබුණා කියන එකම හේතුවද ඒක නොවුණා කියලා හිතන්න. එහෙනම් එහෙනම් හැම වෙලාවෙම ඔබ පිළිගන්නේ ඔබේ ඉන්ද්‍රිය අනුභූතියට ගෝචර දේ විතරයි. හැබැයි වෙන වෙන ඩයිමෙන්ෂන්ස් තියෙනවා. ඒවට ඔබට ඇක්සස් තියෙනවා. හැබැයි ඔබ ඒව ගන්නෙ නැහැ. එතකොට මොකද වෙන්නේ? ඔබට මේ ඉන්ෆර්මේෂන් එන්න විදිහක් නැහැ. තේරෙනවද? ඔබ මේ වෙලාවේ රූපాయని දැම්මොත් ඒක දැනගන්න පුළුවන්. මේ වෙලාවේ YouTube ගියොත් ඒක දැනගන්න පුළුවන්. ඔබ වෙන කෙනෙක් එක්ක කතා කරොත් ඔබට කෝල් එකට ආන්සර් කරොත් ඒක දැනගන්න පුළුවන්. බට් ඔබ ඒකක්වත් නොකර ඉන්නවා කියලා කියන්නේ ඔබට ඒකට ඇක්සස් නැහැ. හැබැයි ඒක කරන සැනින් මොකද වෙන්නේ? ඒක ගන්න පුළුවන්. එහෙනම් මම මේ ලෝකේ ඉන්නවා හිත දියුණු කරගත්ත කට්ටිය. ඒගොල්ලන්ට ඇක්සස් තියෙනවා. මෙතන ඉඳගෙන වෙන චක්‍රාවාට දකින්න. එහෙනම් මම මේ කතා කරන්නේ අතීතයේ යට ගිය දවස් බර්ණැස් නුවර බ්‍රහ්මදත්ත කතාවක් නෙමෙයි. මම කතා කරන්නේ දැන් මේ මොහොතේ කරන්න පුළුවන් දෙයක්. එහෙම කරන කට්ටිය ඉන්නවා කියලා මම දැනගෙන කියන්නේ. දැකගෙන කියන්නේ. තේරෙනවද? හරිද? ඈත බ්‍රහ්ම ලෝක දකින්න පුළුවන්. ඒ ඩයිමෙන්ෂන්ස් වලට යන්න තුන ඇක්සස් තියෙනවා. හැබැයි ඒක ආවේ කොහොමද? එයාගේ සමාධිය. එහෙනම් සමාධිය තිබුණොත් විතරයි මල්ලි ඒව දකින්න පුළුවන් යන්නේ. එහෙනම් සමාධියත් එක එක මට්ටම් තියෙනවා. සමහරුන්ට දිවස් තියෙනවා. දිවසින් බලන්න පුළුවන්. හැබැයි දෙවිවරු කතා කරනවා, වෙන කෙනෙක් කතා කරනවා, වෙන අනුරාධපුරේ කෙනෙක් කතා කරනවා අහන්න බෑ. හැබැයි සමහරුන්ට මේ දෙකම තියෙනවා. සමහරුන්ට අනුගේ හිත දකින්න පුළුවන්. ඔයා කතා කරද්දී ඔයා හිතන දේ කියන්න පුළුවන්. ඒක දකින්න පුළුවන්. මේ හැමෝම වෙන වෙන වශයෙන් ස්කෑන් කරන්න පුළුවන්. හරි? හැබැයි ඔබට බැරි වෙන්න පුළුවන්. ඔබට බැරි වෙච්ච පළට ඔබට හිතෙන්න පුළුවන් එහෙම දෙයක් නැහැ කියලා. නමුත් මම දැන් ඔබ හිතන දේ කිව්වොත් ඔබට ඒක විශ්වාස කරන්න නෙමෙයි. ඔබට ඒක පිළිගන්නයි වෙන්නේ. ඇයි ඔබ දන්නවා පැහැදිලිවම ඒක ඔබ හිතපු දේ කියලා. එහෙනම් දැන් ඔබට තේරෙනවද? තමාන්ට වැටහෙන දේ විශ්වාසයෙන් පිළිගන්න දේ දැනුමයි කියන්නේ තුනක් කියලා. පිළිගන්නවා. නැද්ද? එනෝකේ උත්තරේ. එහෙනම් ඔබ මේ මොහොතේ හිතන්නේ නෝ මේක මගේ විදිහ. මං එහෙම නෑ. මම මෙහෙමයි කියලා නේද? ඒක කවුද ඔබට කියන්නේ? මම මෙහෙමයි කියන කතාව හදන්නේ කවුද? මම මේ විදිහයි කියලා ඔබට කියන්නේ කවුද? කවුද? කවුද අජිත්? ඔබේ හිත නේද? එහෙම නේද? එතකොට අජිත් හිතාගෙන ඉන්නවා අජිත්ගේ හිත අජිත් කියලා. ඒ කියන්නේ ඔයා හිතාගෙන ඉන්නවා ඔයාගේ හිත තමයි ඔයා කියලා. හරිද නැද්ද? හරිද? දැන් මල්ලි මේ මේසේ ඔයාට දකින්න පුළුවන් ද හිත නැතුව? ඔයා දන්නවනේ ඔයා මෙඩිසින් ඔයා ඉතින් කන්සල්ටන්ට් කෙනෙක් නේ. ඇහි හිත පහළ වෙන්නේ නැත්නම් ඔයාට මේක දකින්න පුළුවන්. කනේ හිත පහළ වෙන්නේ නැත්නම් ඔයාට යමක් දැනගන්න පුළුවන්ද? අහන්න පුළුවන්ද? බෑ නේද? එහෙනම් දැන් ඔයාගේ හිත කියලා කියන්නේ ඇහි පහළ වෙන හිතද? කනේ පහළ වෙන හිතද? නාසයේ පහළ වෙන හිතද? රස දැනගන්න දිවේ පහළ වෙන හිතද? කයේ පහළ වෙන හිතද? මනසේ පහළ වෙන හිතද? ඔය හිත හයෙන් කොයි එකද? අජිත්ගේ හිත. කොහොමද? මම මේ කතා කරන්නේ විශ්වාස කරන්න ඕන දෙයක් නෙමෙයි. ඔබට වටහා ගන්න පුළුවන් දෙයක්. දැන් කොයි හිතද අජිත්? දැන් ඔබ දන්නේ නැත්තම් පැටියෝ. එහෙම හිත හයක් මා තුල සකස් වෙනවා කියලා දන්නේ නැත්තම් ඔබ මොනතරම් අසරණද කියලා පේනවද? ඇයි?
හිත විසින් පෙනෙන දේ ඔබ පිළිගන්නවා. ඒ මම කියලා. හරිද නැද්ද? එහෙනම් මට වචන ඕනේ දැන්. හරිද? එහෙනම් මං අහනවා ඔබේ ඇහි පහළ වෙන හිතක් ඇහි පහළ වෙන හිතකින් තොරව මේ වස්තු හඳුනා ගන්න පුළුවන්ද? හිත කියන්නේ මම හිතන කිමුලේටිව්. ඒක මල්ටි ෆැක්ටෝරියල්. නෑ ඒක නෙමෙයි මට අදාළ වෙන්නේ. මං අහන ප්‍රශ්නේ මෙච්චරයි. ඇහි පහළ වෙනවා නම් යම් හිතක් ඒක කනට සම්බන්ධ දෙයක් නෙමෙයි අජිත්. මොකද කනට සම්බන්ධ දෙයක් නම් ඔබට කන තියෙනවා නම් ඔබට ඒක දකින්නත් පුළුවන්. එන්න නැහෙන් තොරව. තේනවා. කනේ පහළ වෙන ඉතින් ඔබට පුළුවන් අහන්න විතරයි. අහන දේ දැනගන්න විතරයි. ඇහි පහළ වෙන ඉතින් ඔබට පුළුවන් දකින්න විතරයි. දකින්න දේ දැනගන්න විතරයි. තේනවා. අපි ආයතන 6 පැත්තකින් තියමුකෝ. අපි අඩු ගානේ හිතමුකෝ දැන් මේ ඇහි හැත ගන්න එක හිතක් ගැන හිතන්නකෝ. පැහැදිලිද? ඇසේ පහළ වෙන හිත කියලා ගන්නකෝ. අනිත්‍යව පහම අමතක කරන්නකෝ. හොඳද? දැන් ඔබට මේ වස්තුව පේනවද? මොකද්ද මේ? මොකද මල්ලි? ඔබ මේසෙ කියලා කියන්නේ මේකේ මොකද්ද දැක්කේ? මේක මේසයක් කියලා විශේෂයෙන් හඳුනා ගන්න කොෆි ටේබල් එකක් කියලා. මොකද දැක්කේ? නෑ ප්‍රීවියස් නෙමෙයි. දැන් පේන දේ. ඔබ මේක කලින් දැකලා තිබ්බේ නෑ. නමුත් මම කියන්නේ මේ දැන් පේන්නේ මොකද්ද ඔබට? මේක ස්පෙસિෆිකලි මේක කොෆි ටේබල් එකක් කියලා දැනගන්න කොහොමද? නෑ පැටියෝ. මේකේ මොකද්ද ඔබට පේන්නේ මේකේ දැන්? බේසික් ෆීචර්ස්. මොනවද පේන්නේ? පාට පේන්නේ නැද්ද? හැඩතල පේන්නේ නැද්ද? මේකේ ඝනත්වය පේන්නේ නැද්ද? පේන්නේ නැද්ද? මේකේ ඩිසයින් එක පේන්නේ නැද්ද? එතකොට දැන් කීයක් ඔබට වෙන්ගෙන් වශයෙන් පේනවද? පාට වගේද හැඩය? හැඩය වගේද ප්‍රමාණය? එහෙමද? නෑනේ. එහෙනම් පාට දැකපු හිතෙන් පුළුවන් ද හැඩය දකින්න? බෑ. ඒක විශ්වාස කරන්න ඕන දෙයක් නෙමෙයි පිළිගන්න වෙන දෙයක් ඔබට. හරිද? එහෙනම් කන අතාරින්නකෝ දැන්. ඇහි පහළ වෙන හිතම හිතක් එක හිතක් කියලා අපි හිතුවට එක හිතක් කියලා හිතුවට අජීත්. හරිද? පාට දැකපු හිතෙන් පුතේ හැඩය දකින්න බෑ. හැඩය දැකපු හිතෙන් මේකේ ඝනත්වය දකින්න බෑ. ඝනත්වය දැකපු හිතෙන් මේකේ සයිස් එක ප්‍රමාණය ගන්න බෑ. එහෙනම් හිත කියා සකස් වෙන්න ඕනද? අජීත්ගේ ඇහි එක මොහොතක හිත කියක් සකස් වෙන්න ඕනේද? ප්‍රායෝගික කතාවක් මම කතා කරන්නේ. විශ්වාසය ඉක්මවගේ තැනක් මේක. දැන් මේ පේන දේ දැන් ඔබ නොපේන දේනේ දැන් පිළිගන්නේ නැත්තේ. දැන් පේන දේ ඔබට පිළිගන්න වෙනවා පැටියෝ. මොකද ඔබ ඉස්සරහා තියෙන්නේ. මේක හැමෝටම පේනවා. එන එක හිතකින් පුළුවන්ද? හැබැයි ඔබ හිතන්නේ හිටියේ ඇහි පහළ වෙන එක හිතයි කියලා. ඔතන එන එක හිතකින් බෑ නේද? එහෙනම් හිත මොකද්ද වෙන්න ඕනේ? ඇහි පහළ වෙන හිත මොකද වෙන්න ඕනේ? හරි මොකද්ද? සාදු වෙනස් වෙන්න ඕනේ. එහෙනම් ඇහි පහළ වෙන හිත ගැන වට මොකද්ද කියන්න දෙන්නේ? වෙනස් වෙන දෙයක්. එහෙනම් හිත කියලා කියන්නේ මොකද්ද? වෙනස් වෙන දෙයක්. ඒක සිංහනාදයක් අදිත් මතක තියාගන්න. හරිද? කනේ පහළ වෙන හිත වෙනස් වෙන්නේ නැත්තම් මල්ලි හිත කියන ශබ්ද දෙක එකක්ද? හිත කියලා වචනයක් තිබ්බට එතන ශබ්ද ස්වර කොච්චරද? හි කියද්දි උච්චට යනවා. ත කියද්දි අප මොකද වෙන්නේ? සංගීතේ දන්නවනේ කට්ටිය කවුරු හරි නේද? දන්නවද? දැන් හිතන්නකෝ සංගීතය ඕනේ නැහැ ඕන මැට්ටෙකුට තේරෙනවා. දැන් මේකේ මොකද වෙන්නේ? අකුරු දෙකක් තියෙනවා. අකුරු දෙකට ස්වර දෙකක් තියෙනවා. ශබ්ද දෙකක් තියෙනවා. නැද්ද? හරිනේ? එතකොට හිතන්න. එහෙනම් මොකද වෙන්නේ? කනේ පහළ වෙන හිත එකක්ද? මොකද වෙන්නේ නමල්ලි? කනේ පහළ වෙන හිත ගැනත් මම පුතාට කියන්න දෙන්නේ මොකද්ද? සාදු. එන එක වා වෙන හිත කියලා කියන්නේ වෙනස් වෙන දෙයක් කියලා කියන්නේ.
එහෙනම් ඇහි පාලනීයතා කියලා කියන එකටත් ඔයා සමාන වචනයක් කිව්වා. මොකද්ද? පොදු වචනයක් වෙනස් වීම. කනේ පාලනීයතට ඔයා පොදු වචනයක් කිව්වා. මම නෙමෙයි අජිත් කිව්වේ ඔබයි කිව්වේ. ඇයි ඒක ඔබට පිළිගන්න උනා? මොකෙන්ද? ප්‍රඥාවෙන්. එහෙනම් ප්‍රඥාව අවදි වෙන තැන ඔබ ප්‍රත්‍යක්ෂයකට යනවා. එහෙනම් දැන් මෙතන ඔබට ප්‍රත්‍යක්ෂයක් ඇතුනේ. හරිද? එහෙනම් ඒකටත් ඔබ පොදු විවාහාරික නාමයක් දුන්නා. මොකද්ද? වෙනස් වීම කියලා. එහෙනම් හිත කියලා කියන්නේ මොකද්ද? වෙනස් වීමට කියන නමක්. ඒක ඔබමයි කියන්නේ. එහෙනම් මල්ලි අජිත්ගේ හිත කියලා කියන්නේ ඔයා කියලා කියන්නේ මගේ හිත කියලා කියන්නේ ඔයා ප්‍රසන් කරන්නේ ඔය වෙනස් වෙන කොයි හිතද? ඔයා රෙප්‍රසන්ට් කරන්නේ කොයි හිතද? ඔයා ඇහෙත් දැක්කනම් ওই විදිය, කනෙත් ඒ විදියම නම්, නාසෙත් එහෙමම තමයි. හරිද? ශරීරෙත් ওই විදියම තමයි, දිවෙත් ওই විදියම තමයි, මනසෙත් ওই විදියම තමයි. එහෙනම් ඔය හයපලෙම අපි හිත හයක් කියලා කිව්වට ඔය ඉස්සලා ලස්සන බෙදීමකට ගියානේ. ටක් 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 ගාලා වෙන් කරලා කිව්වා නෑ ඔයා මේ විදියට වෙන්නේ කියලා. ඔයා ඒ විදියට මට කිව්වා. නමුත් දැන් මම ඔයාලට ඔප්පු කරලා පෙන්නනවා. ඔයා ඒ හිතපු විදියක්. ඒක ඔයා විශ්වාස කරපු විදියක්. මං දැන් ඔබට ඒක ඔප්පු කරා. එතකොට ඔබට ඒක පිළිගන්න වෙනවා. මොකද්ද? ඔබේ ප්‍රඥාවෙන්. ඒ හයෙම ඒ ෆැකල්ටිස් හයෙම සකස් වෙන හිත සමානයි. මොකද්ද? වෙනස් වෙනවා. ඊළඟ වෙනස් වෙන කොයි හිතද අජිත් ඔයා? ඒ වෙනස් වෙන කොයි හිත තුලද මම පුතේ ඔයා ඉන්නේ? එහෙම නැත්නම් ඒ වෙනස් වෙන කොයි හිතද ඔයාගේ? හැබැයි ඔයා හදාගත්තා ස්ටීරියෝටයිප්. මොකද්ද? මේ මම මේ විදිය තමයි මම. කවුද කිව්වේ? හිත කියන්නේ මොකක්ද? සමාන වචනේ. වෙනස් වීම. එහෙනම් වෙනස් වීමක් ඔයා විශ්වාස කරනවා නම් ඒක මොනතරම් අසරණ මනෝභාවයක්ද? වෙනස් වෙන දෙයක් මත කොහොමද මගේ විශ්වාසය ආරෝපණය කරන්නේ? මොකද්ද මම දැන් බිලීව් කරන්නේ? දැන් වෙනස් වීම කියන්නේ බිලීව් නෙමෙයි. ඒක ඇක්චුවලි හැපනින්. ඒක සිද්ධ වෙන දෙයක්. ඒක ඔයා දැක්කා. ඒක ඔයාගේ ප්‍රත්‍යක්ෂය. එහෙනම් එතන තියෙන්නේ මොකද්ද? වෙනස් වෙන නිසා නෙමෙයිද ලෝකේ මේක ලස්සනයි හෝ කැතයි කියලා වට කියන්න පුළුවන්. ඇයි ඔය පාට ඔය ස්ට්‍රයිප්ස් ඇන්දේ ඇයි බ්ලූද මන් දන්නේ නැහැ. ඇයි ඔය කලිසම ඇන්දේ? ඇයි? ඔයාගේ වෝඩ්‍රොබ් එකේ තවත් තියෙනවනේ. නමුත් ඔයා හිතුවා අද මේක තමයි හොඳම දේ කියලා. හරිද? හැබැයි ඔයාගේ වෝඩ්‍රොබ් එකේ තිබෙන්නේ මොනවද? හැමදේම හොඳයි කියලා යම් අවස්ථාවක තෝරගත්ත හොඳම ඇඳුමක් තමයි තිබුණේ. ඒතර ඒ සේරෙනුත් ඔයා අද තෝරගත්තේ මොකද? ඔයාට හොඳයි කියලා අද හොඳයි කියලා හිතච්ච දේ. එහෙනම් එතනත් බලන්නකො අපි ආයෙ ෆේල්නේ. ඇයි? ඔයාගේ වෝඩ්‍රොබ් එකේ තියෙන යම් ෂර්ට් එකක් ඒක ඔයාම හොඳයි කියලා ඒ සියලුම දුන් අතරින් ඒ සියලුම ෂර්ට්ස් අතරින් තියෙන හොඳම එක කියලා එදා අමාරුවෙන් ගත්ත තීරණය මත මිලදී ගත්ත දෙයක් වෝඩ්‍රොබ් එකේ තිබුණේ. ඔබ එදා සැපයි කියලා කියපු දේ. හැබැයි එහෙනම් එතන තියෙන්නේ ඒ වගේ මේවා. ඔබ සැපයි කියලා හිතපු ගොඩක්ම එතන තියෙන්නේ හැම එකක්ම. හැබැයි අද එතන ෂර්ට්ස් 20ක් තිබ්බනම් මම අන්ඩර්ස්ටිමේට් කරනව නෙමෙයි උදාහරණයක්. එතන ෂර්ට්ස් 20ක් තිබ්බනම් අජිත් ඔයාට 19ක් දුකක් වෙලා වාට එකයි සැපක් උනේ. ඇයි? හිත වෙනස් වෙන දෙයක් නිසා. ඒතර ඒ වෙනස් වෙන හිතමයි පුතා පිළිගන්නවා නම් මම කියලා. ඒක ඔයාගේ කතාව නෙමෙයි අජිත්. ඒක මේ ලෝකේ සියලු දෙනාගේම කතාව. ඒක අස්සරණ මනෝභාවයක්. එහෙනම් වෙනස් වෙන නිසා නෙමෙයිද මේ ලෝකේ යමක් සැපයි හෝ දුකයි කියලා අපිට ප්‍රකට වෙන්නේ මල්ලි. එහෙනම් දැන් ඔයා දැක්කනේ සැපයි කියලා කියන දේම මොකක්ද එහෙනම් දැන්? දුකක් වුණේ නැද්ද? එහෙනම් ඒක ඔබ විශ්වාස කරන දෙයක්ද ඔබට පිළිගන්න වෙච්ච දෙයක්ද? එහෙනම් මල්ලි ඒකත් කවුද කිව්වේ? වෙලාවක සැපයි කියලා කියපු දේ හරිද? තව වෙලාවක දුකක් කියලා කියන්නේ කවුද මේ? මගේම හිත. එහෙනම් මගේම හිත. ඒක. එහෙනම් දැන් ඒ හිත මම වෙන්න පුළුවන්. මොකද සැපයි කියන හිතම නම් ආය දුකයි කියලා කියන්නේ. ඒක මුලාවක් නෙමෙයි. එහෙනම් මේ ලෝකේ ලස්සනයි කැතයි කියන්නේ කවුද? හිතමයි. එහෙනම් මේ හිත වෙනස් වෙන්නේ නැත්නම් මේක ලස්සනයි කැතයි කියලා වෙන් කරගන්න දෙයක් ලෝකේ තියෙයිද in the first place? නෑ. යහපත් අයහපත් හොඳ නරක සීත උෂ්ණ නේද? එහෙම වෙයක් අපිට ලෝකේ වෙන් කරගන්න බෑ මාළේ.
එහෙනම් හිත වෙනස් වෙන නිසා අපිට එහෙම වෙන්නේ. ඒ නිසා මේ ලෝකේ සත්‍යයන්ට ඇලෙන්න හෝ ගැටෙන්න දෙයක් තියෙනවා. නමුත් අපි ඇලිලා තියෙන්නේ මොකේද? හිතකට. ගැටලා තියෙන්නේ මොකේද? හිතකට. එහෙනම් ගැටලා තියෙන්නේ හිතකට. එහෙනම් මේ හිතම නෙමෙයිද මේ ඇලීම සහ ගැටීම තීරණය කරන සාධකේ. නමුත් හිත කියලා කියන්නේ මොකද්ද? වෙනස් වෙන දෙයක්. නමුත් මෙතන තියෙන වෙනස් වීමක් කියලා මම දැක්කොත් මම ඇලීම කියන තැනට යන්නේ නැහැ. ඒ සැපයි කියන තැනට යන්නේ නැහැ. දුකයි කියන තැනට යන්නේ නැහැ. මම දකින්නේ මොකද්ද? වෙනස් වීමක් විතරයි. එහෙනම් වෙනස් වෙන කොයි හිතද මම? ඒ වෙනස් වෙන කොයි හිතේද මම ඉන්නේ? මොන මුලාවක්ද එහෙනම්? මොන මුලාවක්ද? ඔය විදිහට ඔය හිත ගැන අවබෝධ කරගත්තොත් ඔයාලට මොකද වෙන්නේ? ඔයාලා එක තෝට් එකක්වත් බයි කරයිද? පිළිගන්නේද? හිත ගැන ওই විදිහට අවබෝධ වුණාට පස්සේ ඔය කිසිතුවිලි පිළිගන්න වෙන්නේ නැහැ. පිළිගන්නේ නැහැ. ඇයි? ඔබ දන්නවා හිතේ නේචර් එක මොකද්ද කියලා? නේද? හිතේ නේචර් එක මොකද්ද කියලා ඔබ දන්නවා. මට තේරෙනවා දැන් මෙතන නේද? ඔකට තමයි කියන්නේ අවිද්‍යාව කියලා. ඔක අපි නොදන්නාකම තමයි අවිද්‍යාව කියලා කියන්නේ. එහෙනම් මේ ප්‍රත්‍යක්ෂයේ ඇති වෙච්ච තැනමල්ලි උපදින විස්ඩම් එන knowledge නෙමෙයි. knowledge කියලා කියන්නේ දැනුම කියලා කියන්නේ ඔබලා ආයාසයෙන් රඳවගත යුතු දෙයක්. ඒක මතකයේ සහ ඒකාබද්ධ වෙච්ච දෙයක්. ඒක තමයි ඔබලට හැම වෙලාවෙම පොතක් පෙරලලා තයක් ඉගෙන ගන්න දෙයක් තියෙන්නේ. ඒක ආපහු ඔබලා රිෆර් කරන ඔබලගේ එකම පොතට. ඇයි? ඔබේ පැවැත්ම උදෙසා සර්වයිවල්. ඔත් මේක ප්‍රඥාව තියෙන නැවැත්ම උදෙසා. නිදහසීම උදෙසා මොකෙන්ද? මේ මුලා කරන හිතේ ඇප්ලිකේෂන්ස් දෙක. විස්ඩම් කියන දේ ඔබට ඉගෙන ගන්න හදා ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේ හිත ඔබ රියලයිස් කරපු වෙලාවේ ඔබට උපදින ප්‍රඥාව. ඒක හිතක් ඇසුරින් උපදින දෙයක් නෙමෙයි. හිත ඉක්මවා ගිය තැන. හිත හැම වෙලාවෙම ලියයි තියෙන දුකටයි හිත කියලා කියන්නේ හිතේ නේචර් එක තමයි වෙනස් වීම. අනේ වෙනස් වීමට බුදුරු කියන වචනය අනිත්‍ය කියලා. එහෙනම් මේ ලෝකේ හිත වෙනස් වෙන්නේ නැත්තම් මට සැපයි දුකයි කියලා දෙයක් ලෝකේ නැහැ. හිත වෙනස් වෙන්නේ නැත්තම් ඔබට තරහ එන්නේ නැහැ. නමුත් ඔබ තරහ ගත්තේ ඇයි? ඔබ සැපයකට ඇලිච්ච නිසා. දන්නවද? දන්නේ නැහැ. දන්නවද? ඔබ සැපයකට ඇලිච්ච නිසායි ඔබට තරහක් ආවේ. මොකද්ද සැපේ? ඔබ කැමති විදිය. ඔබ කැමති විදිය. ඔබේ කැමති විදිය කියන දෙයක් හැදෙන්නේ කොහෙද අජිත්? ඔබ කැමති විදිය කොහෙද හැදෙන්නේ බැටියෝ? හිතේ. ඒතර ඔබ කවදාකවත් දුකට කැමති වේද? එහෙනම් ඔබ කැමති විදිය කියලා ආයාසයෙන් හදා ගන්න ක්‍රයිටීරියා එක මොකද්ද? සැපයි කියලා හිතන දෙයක්. දුකක් නෙමෙයි. ඊට පස්සේ ඔබ මොකද ගන්නෙ? ඔබ කැමති විදිහට කවුරු නැති වෙච්ච ගමන්ම තමයි අපිට තරහ එන්නේ. අපිට දුක ඇති වෙන්නේ. එහෙනම් ඔබ අර අන්ඩර් එස්ටිමේට් කරන කතාවක් කියව නේද? එහෙනම් මම දැන් ඔබට ඇත්ත කතාව කියන්න. හරිද? ඔබට තරහක් එන්නේ ඔබ කෙනෙක් අන්ඩර් එස්ටිමේට් කරපු නිසා. ඔබ තරහ පිට කරන්නේ ඔබට වඩා පල්ලෙහා කෙනෙකුටමයි. ඔබට වඩා ඉහළ කෙනෙකුට ඔබ තරහ පිට කරන්නේ. ඔබ ඒක විඳගෙන ඉන්නවා. සර්වයිවල්. ඒක තමයි ඇත්ත. එහෙනම් ලෝකේ හෙලා දැක්වීම සහ හුවා දැක්වීම මතුවෙන නොතන මේ හිත අවබෝධ කරන්නේ නැති තැන ප්‍රශ්න ගොඩක්. එහෙනම් දැන් බලන්න අපි මේ සාධාරණ හොයන්නේ කොහෙන්ද? කොහෙන්ද අපි මේ සාධාරණ හොයන්නේ? බාහිර ලෝකෙන් අජිත්. මොකද්ද අපි හොයන්නේ සාධාරණේ? අපි කැමති විදිය. මල්ලේ හොඳට තේරුම් ගන්න මේක. ඔයාට ඕන වෙලාවක තරහක් ආව නම් තරහක් ආවේ. ඔයා කැමති දේ යම් කෙනෙක් හොදයක් නැති නිසාමයි.
ඔයා කැමති විදිහට යම් කෙනෙක් හෝ දෙයක් නැති නිසා. ඒක මම කියන නිසා විශ්වාස කරන්න එපා. ඔබ හිතලා බලන්න මේක ඇත්තද නැත්තද කියලා. ඔබ ප්‍රඥාව තියෙනවනේ. හරිද නැද්ද? හරිද නැද්ද? එවනේ. එහෙනම් ඔබ කැමති විදිහට යම් කෙනෙක් හෝ දෙයක් නැති එක දුකක් කියලා දැනෙන්නේ කොහටද? ඒ තරහ ඇති වෙන්නේ කොහෙද? හිතේ. තරහ ඔබ කැටගරයිස් කරොත් කැටගරයිස් කරන්න වෙන්නේ දුක කියන කැටගරි එකට. සැපට නෙමෙයි. එහෙනම් දුක ඇති වෙන්නේ කොහෙද? බේසිකලි හිතේ. කාගේ හිතේද? මගේ හිතේ, අජිත්ගේ හිතේ. එහෙනම් දුක ඇතුනේ ඇයි? ඔබ කැමති විදිහ කියලා රාමුවක් ඔබ හදාගෙන දෙවිච්ච නිසා. ඒක කොහෙද ඇතුනේ? හිතේමයි. හැබැයි මොකක් හැටියටද? සැපක් හැටියට. එහෙනම් දුකට හේතුව මොකද්ද මල්ලි? සැපය. එහෙනම් ඔබ සැපයි කියලා හිතන දේම නම් ඔබට දුකක් දෙන්නේ. ඔබ සැපයි කියලා හිතන දේම නම් දුකක් වෙන්නේ. ඔබට සැපයි කියලා හිතන දේ ගැන කියන්න තියෙන මොකද්ද? ඔබ හිතන දෙයක් විතරයි ඒක. perceptive මොකක්ද ඒක කියන්නේ? value එකක් විතරයි එතන තියෙන්නේ. ඔබ හිතන දෙයක්. ඒක perception එකක්. ඒක concept එකක්. ඒක thought එකක්. මොකද්ද? මම සැපයි කියලා හිතනවා. but ඇතුලේ තියෙන්නේ මොකද්ද? ඕන වෙලාවක මල්ලි ඕන වෙලාවක යමක් ඔබ සැපයි කියලා හිතනවා නම් ඒ ප්‍රමාණයට සාපේක්ෂව නෙමෙයි දුක ඇති වෙන බන්න. සැපේ වැඩි තැන දුක වැඩි. සැපේ අඩු තැන සැපේ අඩු නම් ඔබ යමකට ලේ කරලා තියෙන සැපේ අඩුයි නම් ගහලා තියෙන ලේබල් එකේ weight එක අඩුයි නම් දුක මොකද වෙන්නේ? සාපේක්ෂව මොකද වෙන්නේ? අඩුයි. එහෙනම් ඔබට දැන් බුද්ධිමත් නම් ඔබලට එතනම සමීකරණය ඔප්පු වෙලා ඉවරයි. ඇයි? සැපයි කියන දේ වැඩි නම් දුක වැඩි. සැපයි කියන දේ අඩු නම් දුක අඩුයි නම් ඔප්පු වෙන්නේ මොකද්ද? සැපයි කියලා ලේබල් එකක් ගැහුවේ නැත්නම් in the first place දුක කියලා දෙයක් ලෝකේ තියෙද exist වෙයිද? එහෙනම් සැපයි කියන ලේබලේ වදින්නේ ඇයි? ඇයි ඒක උපදින්නේ? ඇයි මාතොල එහෙම දෙයක් උපදින්නේ? මේක සැපයි කියලා හිතෙන්නේ ඇයි? මම නොදන්නා නිසා. මොකද්ද මන් දන්නේ නැත්තේ? ඒ සැපයි කියලා හිතන හිත තුලමයි මේ දුක උපදින්නේ වෙන කොහෙවත් නෙමෙයි. එහෙනම් ලෝකෙ දුකක් උපදිනවා නම් අජිත් උපදින්නේ වෙන කොහෙවත් නෙමෙයි පුතේ. ඔබ සැපයි කියලා හිතන ධාතුව මත. ඒ සිතුවිල්ල මත. ඒක මම නෙමෙයි කිව්ව ඔබමයි කිව්වේ. එහෙනම් සැපයි කියලා කියන්නේ තිතමනං පැටියෝ. දුකයි කියන්නේ තිතමනං. ඉතින් මට මොකද්ද මේ කරන්නේ? මං අහන්නේ ඇක්චුවල් සැපයක් තුළ දුකක් තියෙන්න පුළුවන්ද? ඇත්තටම යමක් සැපයි නේද ඒක තුළ දුකක් තියෙන්න පුළුවන්ද? බෑ. එනකොට වඩ දුක උපදින්නේ ඇයි? අර තරහාවේ ඇයි? ඔයා කැමති විදිහට ඒගොල්ලන් හිටියේ නැති නිසා. ඔයා කැමති විදිහට යම් කෙනෙක් හෝ දෙයක් තිබිච්ච නැති නිසා. එහෙනම් ඔයා කැමති විදිහට යම් කෙනෙක් හෝ දෙයක් නැති එක දුකයි කියන්නේ කවුද? හිත. නැති එක දුකක් වෙන්නේ ඇයි? ඔයා කැමති විදිහට සියල්ල වුණා නම්, ඔයා කැමති විදිහට සියල්ල තිබ්බා නම්, ඔයා කැමති විදිහට හැමෝම හිටියා නම් සැපයි කියලා හිතපු නිසා. එහෙනම් ඔයා කැමති විදිහට හිටියා නම් සැපයි කියන්නේ කවුද? හිත. නැති එක දුකයි කියන්නේ කවුද? හිත. එහෙනම් දැන් මම පුතා දුකට දාලා තියෙන කවුද? එහෙනම් දැන් බාහිර ලෝකේ කවුරුත් වක් කියන්න ඕනේ දජිත්. එහෙනම් අපි මොනතරම් අසරණද? දෙක. මේක මම රියලයිස් කරන්නේ නැති දක්කල් මම බාහිර ලෝකෙට නඩු දානවා. මම බාහිර ලෝකෙට විදි තියනවා. මම බාහිර ලෝකෙ රිබියුක් කරනවා. පව්. ලෝකේ කාගේවත් දෝෂයක් නැහැ මල්ලි. එකම දේ තියෙන්නේ ඔයාගේ කැපැසිටි එකට අනිත් කෙනාට perform කරන්න බෑ. ඇයි? කර්මය වෙනස්, හැකියාව වෙනස්, ශක්්‍යතාව වෙනස්, කුසලතාව වෙනස්. පින වෙනස්. ඒක මම තේරුම් ගන්න නැති නිසා මම හිතනවා මගේ මට්ටමට මේ හැමෝම ඉන්න ඕනේ. ඔව්. පළවෙනි වතාවට මේක රියලයිස් කරොත් ඔයාට ඇති වෙන්නේ මොකද්ද නම් ඇත්තටම එම්පති කියන්නේ මොකක්ද කියලා ඔබට තේරෙන්න ගන්නවා. ඔබ ඒක දකින්න ඔබ තුලින්. අනෙතර තමයි ඇත්තටම සිම්පති කියන දේ උපදින්නේ. හැබැයි ඒක නිකම්ම සිම්පති කියන කතාවක් නෙමෙයි කියන්නේ කම්පැෂන්, මෛත්‍රිය. අන්න එතන තමයි උපදින්නේ කරුණාව. අන්න එතන තමයි උපදින්නේ මුදිතාව මල්ලි. මෙච්චර කල් හිටිය මගේ සැපේ උදෙස අරගොල්ලෝ ඉන්න ඕන කියලා. නමුත් දැන් ඔබ හිතන්නේ
ඒගොල්ලන් සැපයි කියලා හිතන දේ මම ඒගොල්ලන්ව දුකට දාන්නෙත්. මම සැපයි කියලා හිතන දේ මම මාව දුකට දාන්නේ. මේ හිත අපිව මුලා කරනවා කියලා නොදන්නා එකයි ප්‍රශ්නේ. අනේ සියලු දෙනාට මේක වැටේවා කියලා ඔබට හිතෙන්නේ. හරිද? හා? අනුමෝදිතාව. මෙච්චර කල් හිටියේ මොකද? මම වෙනුවෙන් මගේ සැප වෙනුවෙන් මගේ බිරිඳ ඉන්න ඕනේ, මගේ දරුවෝ ඉන්න ඕනේ. මගේ වෝඩ් එක තියෙන්න ඕනේ. හා? මගේ මෙච්චෝස්ලා ඉන්න ඕනේ. මගේ පේෂන්ස්ලා ඉන්න ඕනේ. හා? මේ මොකද කියන්නේ? මිනිස්ට්‍රි එක තියෙන්න ඕනේ. DJ ඉන්න ඕනේ. හා? හෙල්ත් මිනිස්ටර් ඉන්න ඕනේ. මේ පොලිටිකල් මේ අරීනා එක මේ සියල්ල මට ඕන විදිහට තියෙනවා. කාලගුණේ මට ඕන විදිහට තියෙනවා. අධ්‍යාපනය මට ඕන විදිහට තියෙනවා. මෙතන මගේ කතාව ආරෝපණය කරන තාක්කල් කවුද පිච්චෙන්නේ? මමත් පිච්චෙනවා. මට ආදරය කරන අජිත්. ඔබ ළඟින් ඉන්න පිරිස තමයි ඉස්සෙල්ලා පිච්චෙන්නේ. හැබැයි මේ හිතේ කතාව ඔබ දැක්කොත් ඔබ මේ ලෝකෙට ආදරය කරනවා පුතේ. මොකද හැමෝගේම ස්වභාවයක මේ හිත අපිව මුලා කරනවා කියලා නොදන්නා නිසා මල්ලි මේ ලෝකේ ඇවිලෙන්නේ. ඔබේ කැමැත්තයි ඔබ දුකට දාන්නේ. වෙන මොකක්ද මේ? එහෙනම් ඔබේ කැමැත්ත ඇති වෙන්නේ හිතේ සැපයක් හැටියට නම් ඔබ කැමති නැති එක දුකක් කියලා කියන්නේ හිතම නම්. එහෙනම් දුක ඇති වෙන්නේ හිතේම නම්. හිත ඔබට මොකන්ද මේ කරන්නේ? හිත ඔබට දුකක් දෙන්නේ මොකක් පෙන්නලාද? සැපයක් පෙන්නන. එහෙනම් හිත ඔබට සැපයක් පෙන්නලා දෙන්නේ දුකක් නම් in return හිත මොකන්ද කරන්නේ ඔබට? හා? මොකද? බොරුවක් සාදු. ඒක ඔබ කියන්නේ මුලාවක්, රැවටීමක්, වංචාවක්. එහෙනම් හිතමව රවට්ටනවා නම් මල්ලි. රැවටීම නිසාම නෙමෙයිද හිත රවට්ටන්නේ සැපයි දුකයි පෙන්නලානේ. සැපයක් මෙල්ලන්නේ මාව දුකට දාන්නේ. ඒකනේ රැවටීම. එහෙනම් රැවටීම නිසාම නෙමෙයිද මේ ලෝකේ සැපයි දුකයි කියලා දෙයක් උපදින්නේ. එහෙනම් දුක උපදින්නේ හිත රවට්ටන නිසා නෙමෙයිද? එහෙනම් දුක උපදින්නේ රැවටීම නිසා නම් ඇක්චුවල් සැපේ කොහෙද තියෙන්නේ? ඇත්ත සැපේ කොහෙද තියෙන්නේ? ඇත්ත සැපේ කොහෙද තියෙන්නේ? තියෙන්න ඕනේ කොහෙද? විශ්වාසය නෙමෙයි මං අහන්නේ ප්‍රත්‍යක්ෂය. රැවටීම දුකක් නම් අජිත් මොකද සැපේ? අවබෝධය නොරැවටීම. හැබැයි අපි මෙච්චර කාල සැපේ හොයලා තියෙන මොකක් තුළද මල්ලි? රවට්ටන හිත තුළ. We were trying to find happiness in misery. Like happiness in misery. එන අපි මෙච්චර කාල සැපේ හොයලා තියෙන දුක තුළ අපිට කවදාකවත් ඒක හම්බුන්නේ අපිට හම්බුනේ nothing but දුක. චරයි කතා. නේද? හැබැයි මේ හිත අපි මුලා කරනවා කියලා ඔබ රියලයිස් කරනවා නම් යම් මොහොතක ඒ මොහොතේම ඔබට ඇති වෙන්නේ මොකක්ද? ප්‍රඥාව. ඒක හිත මත පිටපු දෙයක් නෙමෙයි. හිත රවට්ටනවා කියලා දකින්නේ අජිත්. හිතෙන් නෙමෙයි. හිත මේ කරන කැත ගේම් එක මොකද ඒකට කියන්නේ වංචාව. හිත ගහන මේ කැත ගේම් එක දකින්න හිතෙන් නෙමෙයි අජිත්. ප්‍රඥාවයි. එනතන බිලීව් කියන එකට දැන් මොකද වෙන්නේ? එනවාට මේ ලෝකේ බිලීව් කරන්න දෙයක් නැහැ. ඇයි? හැම දෙයක්ම ඔබේ ප්‍රත්‍යක්ෂය, අවබෝධය. එහෙනම් දැන් ඔබ දකිනවා බිලීව් කියලා දේ උපදින්නේ ලාමක ධාතුවකින්. අවිද්‍යාව නොදන්නාකම නිසාමයි අපිට යමක් විශ්වාස කරන්න වෙන්නේ. හැබැයි හිත ඔබ මුලා කරනවා කියලා දැක්කොත් මේ හිත ඔබ මුලා කරන නිසාමයි දුක උපදින්නේ කියලා දැක්කොත් මේ දුක උපදින්නේ හිත මුලා කරන ඔබට සැපයක් වෙන නිසාමයි කියලා ඔබ දැක්කොත් දැන් ඔබ ඔබේ සැපයි කියන හිත ගැනත් කලකිරෙනයි. ඒක දුකක්. අපි මෙච්චර කාල දැක්කේ අජි දුක විතරයි දුකක් කියලා. නමුත් ඔබ දැන් දන්නවා සැපයි කියලා හිතන දේ තියෙනෙත් මුලාව තුල නම් රැවටීම තුල නම් ඒක දුකට අයිති දෙයක්. එහෙනම් රැවටීමත් දුකක් නම් සැපයත් දුකක් නම් දුකත් දුකක් නම් රැවටීමත් දුකක් නම් නොරැවටීමම නම් සැපේ. එහෙනම් ඇහි ඉපදුනත් මේ හිත අපිව රවට්ටනවා, ඩිසීව් කරනවා. කනේ ඉපදුනත් මේ හිත අපිව මුලා කරනවා, රවට්ටනවා, අපිව දුකට දානවා පුතේ. ඒක යගේ නේචර් එක.
එහෙනම් ඇහි කනේ නාහේ දිවේ ශරීරේ මනසේ කියන මේ අවස්ථා හයම මේ ස්ථාන හයේ මොන හිතක් සකස් වුණත් එතන තියෙන මුලාවක්මයි එක දුකක්. එහෙනම් ඔයා ඒ විදිහට මේ හිත ගැන දකිද්දී මේ ආයතන 6 ගැනම ඔය විදිහට දකිද්දී ආයතන 6ම සකස් වෙන හිත ගැන ඔය විදිහට දකිද්දී ඔයා ඇහැ සතුටින් පිළිගන්නේ නැහැ මල්ලි. කන සතුටින් පිළිගන්නේ නැහැ. නාසය දිව ශරීරය මනස ඔයා සතුටින් පිළිගන්නේ නැහැ. ඒ සියල්ලම නිර්මාණය කළේ කවුද? හිතක්. මොකටද? එයාගේ සර්වයිවල් උදෙසා. එයාගේ පැවැත්ම උදෙසා. නමුත් මේ හිතේ කතාව තේරුම් ගත්තට පස්සේ තවදුරටත් ඔබ මේ හිතට බැඳෙන්නේ නැහැ. ඔබ මුලාවට කැමති නැහැ. අන්න එතන තමයි අභිමානවත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා උපදින්නේ. එයා දැන් දැන රැවටෙන්න කැමති නැහැ මල්ලි. එයා කැමති නොරැවටීමට. එතනයි ඇත්ත සැපේ තියෙන්නේ. එහෙනම් මෙච්චර කල් අපි සැපේ වෙලා තියෙන මුලාව තුලමයි. එහෙනම් සමස්ත ලෝකේ කතාව ඕකයි මල්ලි. එහෙනම් මේ ලෝකේ නිවුස් එකක් නැහැ ඔයාලට තවදුරටත්. නිවුස් එකක් නැහැ. ඔයා ඒක අවබෝධ කළ ඉවරයි. ලෝකේ කොතන යම් කෙනෙක් යම් ආකාරයක උපතක් සකස් වුණත් ඒක පණුවෙක් වෙන්න පුළුවන්, දෙවියෙක් වෙන්න පුළුවන්, මිනිසෙක් වෙන්න පුළුවන්. හැබැයි පණුව ඉන්නවා කියලා ඔබ දකිනවා. හැබැයි දෙවියෝ ඉන්නවා කියලා ඔබ දන්නේ නැහැ, දකින්නේ නැහැ. ඒක නිසා විශ්වාස කරන්නේ නැහැ. හැබැයි එහෙම හිටියත් දැන් ඔබ දකිනවා එතනක් තියෙන උපතක්. එතන ඉපදුනා නම් එතන උපදින්නේ හිතක්. එහෙනම් ඒ හිත මොකද? හිත මුලා කරනවා. එහෙනම් දෙවියන් දුකේ කියලා ඔබ දැන් ප්‍රත්‍යක්ෂයෙන්ම දන්නවා. හිටියොත් ඉන්නවනම් එයාත් තියෙන දුකයි. ඇයි එතන තියෙන හිතක්? එනත් දුකයි. මොකද හිතේ නේචක පුජ්‍යල ස්වභාවය අනුව වෙනස් වෙන්නේ නැහැ. ඒ තමයි ඇත්ත. එකයි නේචක. මොකද්ද නේචක? මුලා කරන එක. රැවටීම, වංචාව. හරිද? එහෙනම් පණුවෝ ඉන්නවා කියලා පිළිගන්නවා. දන්න නිසා, දකින්න නිසා. හැබැයි ඔබ ප්‍රේතයෝ ඉන්නවා කියලා ඔබ දන්නේ නැහැ. ඔබ දකින්නේ නැහැ. හැබැයි දැන් ඔබ දකිනවා ප්‍රේතෙක් කියලා හරි යම් පැනවීමක් තියෙනවා නම් ඔබ ඒ ආගමේ කියන්නේ ඩීමන්ස්ලා කියලා හරි. හරිද? ඒ විදිහට හරි. ප්‍රේතෙන්ට මොකද්ද කියන්නේ ඉංග්‍රීසියෙන්? මොකද වචන තියෙනවා? ඕනේ නැහැ. හරිද? එහෙම හරි යම් පැනවීමක් තියෙනවා නම් එතනක් තියෙන්නේ මොකද්ද? හිතක්. එහෙනම් හිතේ මොකද්ද ස්වභාවය? මුලාවක්. එහෙනම් පව්. එහෙනම් ඔයාට මේ මුළු ලෝකෙ ගැනම ඔයා දන්න සත්වය ගැනයි නොදන්නා වූ යම් තැනක යම් සත්වයක් ඉපදිලා ඉන්නවා නම් ඒ සියලු දෙනා ගැනත් ඔබ ගැනත් හැමෝම ගැන ඇති වෙන්නේ මොකද්ද? අනුකම්පාව, කරුණාවක්, මෛත්‍රිය. දැන් ඔබට කෙනෙක් බැන්නොත් මොකද වෙන්නේ? ඔබ දන්නවා ප්‍රශ්නේ කොහෙද තියෙන්නේ? එයා තුල නෙමෙයි. කොහෙද? ඔබේ කැමැත්ත තුල. මොකද්ද ඔබේ කැමැත්ත? බැනුම් නොඇසීමට ඇති කැමැත්ත. ප්‍රශංසාවට ඇති කැමැත්ත. ඔබට ඒකට ඇලෙන ප්‍රමාණයට සාපේක්ෂව මොකද වෙන්නේ? ගැටෙනවා. ඔබ හිතන්නේ හරියගේ ප්‍රශ්නයක්. එයා ඔබට බයින්නේ ඇයි? එයා කැමතිද ඔබ නැති නිසා. ඔබ ගැටෙන්නේ ඇයි? ඔබ කැමතිද එයා නැති නිසා. එහෙනම් දෙන්නම එකම තැනකදී හම්බ වෙනවා. මොකද්ද? කැමැත්ත. එහෙනම් දෙන්නම දුකට දාලා තියෙන තමන්ගේ කැමැත්ත. එහෙනම් ඕකෝ රියලයිස් කරාට පස්සේ ඔයාට අරය ගැන කිසිම ආකාරයක සාධාරණ හේතුවක් නැහැ ගැටෙන්න. එහෙනම් දැන් ගැටීම කියන දේ තරහ කියන දෙයට මොකද වෙන්නේ දැන්? මෙතන තියෙන හිතේ රැවටීමක දැක්කොත් ඔබ රැවටීම තුල නැත්තම්. හරිද? ඔබ කැමතිද යයින් ඕනේ කියලා හිතයිද දැන්? නෑ. එහෙනම් දැන් දුකට මොකද වෙන්නේ? තරහට මොකද වෙන්නේ? දැන් තරහට පිටින්න තියෙන platform එකයි නැති වෙන්නේ. ඒ තරහ උපදින්නේ මොකක් නිසාද? හිත රවට්ටන නිසා. එහෙනම් මෙතන තියෙන හිතේ රැවටීමක් කියලා දැක්කොත් ඔබ රැවටීම තුල නෑ. එහෙනම් ඔබ දුක තුල නෑ. එතකොට අර පුජ්‍යල ගැන තියෙන මොකක්ද? අනුකම්පාවකයි. අනේ අහිංසකයා දන්නේ එයාගේ කැමැත්ත යව දුකට දාලා තියෙන්නේ. එයාගේ හිතය යව දුකට දාලා තියෙන්නේ. එයාගේ හිතය යව රවට්ටලා කියලා දන්නේ නැහැ. අන්න එතෙන්දී ඔබට උපදින්නේ මොකද්ද? ලෝකයේ අනිත් කට්ටිය ගැන උපේක්ෂාව. ඒක මොතරම් සුන්දර මනෝභාවයක්ද ඒක. ඇයි? ඒක හරි කර්මන්නේ මල්ලි. හරිම ශක්තිමත් මනෝභාවයක් ඒකයි. සාමාන්‍ය මුලාවට පත්වෙච්ච අහිංසක මිනිස්සු සත්වයෝ සැපයි කියලා හිතන දේ දුකයි කියලා හිතන දෙකමයි තියෙන දුකට කියලා මම පුතා දන්නවා. හුදු දැනීමක් මේක ප්‍රත්‍යක්ෂය. ඒ මොහොතේම ඔබට ඉපදිලා තියෙන සම්මා දිට්ඨිය ඔබ හෙලිකොප්ටර් view එක දැන් ඔබට තියෙන. ඔබ ඒගොල්ලන්ගේ මට්ටමේ ඉන්නේ නෙමෙයි. ඔබ උඩ ඉඳගෙන දකින්නේ සියල්ල. bird's eye view එක. උඩ ඉඳලා දකින්නේ. එහෙනම් එතන ඔය ගන්න ඇති වෙන්නේ මොකද්ද? මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්ෂාව.
හරිම සුන්දරයි. අන්නේ පීලි දෙක නෙමෙයි අතර මෙතන පීලි හතරක් තියෙනවා. ඔන්න ඔය පීලි හතර අපි තුල නිකම්ම උපදිනවා. ඒතර අපි හැම වෙලාවෙම ඔබ නම් වූ අජිත් නම් වූ කෝච්චිය හැම වෙලාවෙම දුවන්නේ ওই පීලි හතර උඩ. මොනතරම් සුන්දරයිද? ඇයි ඔබ තුල ඇලීමත් ඇලෙන්න දෙයක්වත් නැහැ දැන්. ගැටෙන්න හේතුවකුත් නැහැ. ඔබ මුලාව තුලත් නැහැ. දැනනද? ඔබ උපේක්ෂාව තුල ඉන්නේ. මෛත්‍රිය තුල ඉන්නේ. කාටද? ඔබ වටේ ඉන්න පිරිස විතර නෙමෙයි. ඔබ දන්න නොදන්න යම්තාක් පිරිසක් ඉන්නවනේ මේ ලෝකේ. තාම ඉපදිලා හරි නැත්තම් කවුරු හරි ඒ ඉපදෙන්නව පිරිසටත් අතීතයේ ඉපදිලා හිටියව යම්තාක් පිරිසක් නැත්නම් එහෙම උපතක් තිබුණා නම් අතීතයේ හිටියා නම් ඒ සියලු දෙනාත් අනේ ඉපදුනා නම් ඉපදුනේ මේ හිතේ කතාව නොදන්නා නිසාමයි අයිසකයෝ සුවපත් වේවා. පුදුමාකාර කරුණාවකින් පුදුමාකාර මෛත්‍රියකින් මල්ලි වාගේ හිත ප්‍රබාෂර වෙන්න අන්නවා උස්සනවා වෙනම ෆ්‍රීකවන්සි එකකට වෙනම මනෝභාවයකට. එතන ඩිෆයිල්මන්ට්ස් නැහැ. එතන ඔබට ඇලෙන්න දෙයක් නැහැ, ගැටෙන්න දෙයක් නැහැ. හරිම කර්මන්නේ හිතක්. හරිම ප්‍රීතිමත් හිතක්. හරිම සෑහළු හිතක්. උඩටයි නගින්නේ. කෙලෙස් අඩුයි. හරිද? එතන අවබෝධය තියෙන්නේ. නිදිමත නැහැ. තේරෙනවද? පීඩාව නැහැ. අසහනය ආතතිය කලකිරීම මුකුත් නැහැ. ස්ට්‍රෙස් නැහැ. ડિප්‍රෙසිව් මානසිකත්වයක් නැහැ. හරිම ෆුල් ඔන්. පුදුමාකාර කර්මන්නේ හිතක්. පුදුමාකාර කර්මන්නේ හිතක්. තේරෙනවද? ඒ හිත විසිරිලා නැහැ. හරිම ફોකස්ඩ්. හරිද? ඒ හිත තුල සැකයක් නැහැ. කිසිම ආකාරයක කිසිම කෙනෙක් ගැන සැක උපදින්නේ නැහැ. ඇයි? ඔබ හිතේ නේචර් එක දැකලා ඉවරයි. මගේ යම්සේද අනුන්ගෙත් එසේමයි. අන්නේ විදි උත්තරීතර මනෝභාවයක් වෙනම ප්ලැට්ෆෝම් එකක් වගේ හිතේ හැදෙද්දී අනවා මෙච්චර කල් හීනකින්වත් හිතපු නැති. ඔයා හිතන්න අකමැති වෙච්ච. ඔයා විශ්වාස ගන්න අකමැති වෙච්ච වෙනම ඩයිමෙන්ෂන්ස් ඔයාට ඕපන් වෙන්න ගන්න. ඔයා වගේම මේ හිත අවබෝධ කරගෙන එහෙනම් ඒ මානසිකත්වයම හදාගත්ත වෙනම පිරිස් මේ ලෝකේ ඉන්නවා කියලා ඔයා දකිනවා. ඒක ඔයා දකින දෙයක්. විශ්වාස කරන්න ඕන දෙයක් නෙමෙයි. ඒ ෆ්‍රීකවන්සි එකට සෙට් වෙන්න. එතකන් මම ඔයාලට කියන්නේ නැහැ ඔය කිසිම දෙයක් විශ්වාස කරන්න කියලා. නමුත් ඔබ දකිනවා එතන ඉන්න සියලු දෙනාත් ඒත් ඉන්නේ ඒ ප්‍රභාෂර හිත, ඒ සමාධිමත් හිත, ඒ මහා කර්මන්නේ සුන්දර හිත මම කියලා පිළිගත්ත නිසා. නමුත් එතන තියෙන්නේ වෙනස් වීමක් කියලා දකිද්දී. ඔයා මේ ලෝකේ ඉක්මවාගේ ඒ ශ්‍රේෂ්ඨ අනබිභවනීය ඒ උත්තරීතරම කෙනෙක් බවට පත් වෙනවා. ඒ පිරිස අතරට ඔබ එකතු වෙනවා. ඔබ නිදහස් වෙනවා. එහෙනම් රහතන් වහන්සේලා හිටියද ඉන්නවද කියලා ඔබ දැන් තවදුරටත් විශ්වාස කරන්න ඕනේ නැහැ. ඇයි? ඔබ ඒ අතර කෙනෙක්. ඔබ රහත් වෙනවා. ඒක විශ්වාසයක් නෙමෙයි. ඒක ප්‍රත්‍යක්ෂයක්. එතකොට ඔබට විශේෂයෙන් ජීවත් වීම ගැන අපේක්ෂාවක් නැහැ. මරණය ගැන අපේක්ෂාවක් නැහැ. ඔබ කොටින්ම මේ කය මත පිහිටලා නැහැ. ඔබ කොටින්ම හිත මත පිහිටලා නැහැ. ඔබ ලෝකෙ කිසිම දෙයක් මත පිහිටලා නැහැ. ඔබ ලෝකෙ ඉක්මවා ගිහලා තියෙන්නේ. ඔබ නිදහස් වෙනවා. ඉතින් අජිත් මාපතේ මේ ලෝකෙ මිනිස්සු හදාගෙන තියනවා. අපි බෞද්ධ, අපි කතෝලික, අපි හින්දු පව්. ඒවා එක එක ජන සමාජ තමන්ගේ අනන්‍යතාව උදෙසා හදාගත්ත ට්‍රැඩිෂන්ස්. අවබෝධ ඥානයක් එතන නැහැ. එහෙනම් භාගතුන් වහන්සේ මල්ලි බණ කිව්වේ බුද්ධ ගංකාරයන්ට නෙවෙයි. හිතන්න පුළුවන් කෙනාට. ප්‍රඥාවන්තයන්. එහෙනම් මමත් අද මෙච්චරලා කතා කරේ ඒ වගේ ප්‍රඥාවන්තයෙකුට. මම කියපු දේ ඔයාට වැටහුණා. කවද්ද වැටුනේ? දැන්. එන එක ඔයා තවදුරටත් විශ්වාස කරන්න ඕනේ නැහැ. ඒක ඔයාගේ ප්‍රත්‍යක්ෂය. එන එක මම කියන නිසාවත් බුදුහාමුදුරු කියපු නිසාවත් නෙමෙයි. ඒක ඔයාගේ ප්‍රත්‍යක්ෂය. ඒකයි කාටවත් හොල්ලන්න බෑ. එහෙනම් මම ඔබට ආදරෙන් එක ඉල්ලීමක් කරනවා මල්ලි. මේ දොබ රවටනවා. දැන රැවටෙන්න එපා. මේ ඉතින් නිදහස් වෙලා යන්න. අඩු ගන්න කැමැත්තක් ඔබ උපදව ගන්න. කැමැත්තක් ඔබ උපදව ගන්න. ඒ කැමැත්ත
අර හිතේ ඇතිවෙච්ච ලාමක මුලාව තුල තියෙන කැමැත්ත නෙමෙයි. නොමුලාවට ඇති කැමැත්ත. ඒක ඡන්දය. ඒක irdipaadaya. ඒ කැමැත්ත ඩිටර්මිනේෂන් කියන තැනට දාගන්න. දැටි චිත්තයක් ඇති කරගන්න. මම රැවටෙන්නේ නැහැ at any cost. ලෝකේ කොහොමවත් ප්‍රශ්න නැහැ මල්ලි. මේ හිත රවට්ටනවා කියන තැන දැක්කොත් ඔබ ලෝකේ කිසිම තැනක ඔබ පිහිටන්නේ නැහැ. ඔබ ඉක්මවා යනවා. ඒක චිත්ත, ඡන්ද චිත්ත. ඊට පස්සේ සඳහා ඔබ උත්සාහවත් වෙන හැම මොහොතකම ඔබට වැඩෙන්නේ වීරිය කියන irdipaade. ඊට පස්සේ ඔබට හැම වෙලාවෙම ඇනලයිස් කරමින් ඉන්න තියෙන මොකද්ද? මේ මොහොතේ මං ඉන්නේ මුලාව තුලද? නොමුලාව තුලද? ඒකට කියනවා විමර්ශා කියන irdipaade කියලා. ඒතර ඔබට වැඩෙන්නේ සතර irdipaade. යම් කිසි කෙනෙකුට සතර irdipaade වැඩෙනවා නම් සතර irdipaade යම් කිසි කෙනෙකුට වැඩෙනවා නම් භාගතුන් වහන්සේ කියන අයට කැමැති කාලයක් ජීවත් වෙන්න පුළුවන් කියලා. සතර irdipaade යම් කිසි කෙනෙකුට වැඩෙනවා නම් කැමැති කාලයක් නෙවෙයි කැමැති ආයුෂ් කල්පයක්. ආයුෂ් කල්පයක් කියන්නේ මේ කාලේ පවතින යම් ආයුෂ් කාලයක්ද ඒ කාලේ ජීවත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අඩු අකල් මරණ නෙවෙයි. ඒක ඔබ අදිෂ්ඨාන කරලා මැරෙන්න පුළුවන්. හොඳද? ඒ ඔබ තවදුරටත් හිතේ වසඟේ නැහැ. ඔබ හිත අරන් ඉවරයි ඔබට අවශ්‍ය වසඟයට. ඔබයි දැන් කන්ට්‍රෝලර්. එහෙනම් ඉස්සෙල්ලා ඔබ කිව්වේ හම්දුනේ මේ මම කියලා ඔබ හිතයි ඔබ රෙප්‍රසන්ටේටිව් උනේ. හිතේ රෙප්‍රසන්ටේටිව්. දැන් එහෙම නෙමෙයි. අනේ irdipaada හතර කවුරුයි වඩනවා නම් භාගතුන් වහන්සේ කියනවා එයාට තමන්ගේ අතීත ජීවිත දකින්න පුළුවන් ඥානයක් උපදිනවා. පුබ්බේ නිවාසානුසති ඥානය. ඒ irdipaada හතර කවුරුයි වඩනවා නම් එයාට සත්‍යය මැරිලා ගිහිල්ලා උපදින තැන දැකීමේ හැකියාව උපදිනවා. ඒක ඥානයක්. ඒක විශ්වාසයක් නෙමෙයි. ඒක චතුප්පපාත ඥානය. ඔය irdipaada හතර කවුරුයි උපද්දවා ගත්තොත් එයාට නොපෙනෙන ලෝකෙ දැකීමේ හැකියාව උපදිනවා. ඒක දිබ්බ චක්කු ඥානය. ඔය irdipaada හතර කවුරුරි උපදවා ගත්තොත් එයාට ඕනම කෙනෙක් හැතැම්ම කෝටි ගාණක් ඈත තියෙන දෙයක් වුණත් ඇසීමේ හැකියාව එයාට උපදිනවා. ඒක දිබ්බ සෝත ඥානය. ඔය irdipaada හතර යම් කිසි කෙනෙක් උපදවා ගත්තොත් එයාට ඔය ඉන්න කයම ඔහොම මුසලා කැමති තැනකට යන්න පුළුවන් හැකියාව යාට උපදිනවා. ඒක irdiviද ඥානය. එයාට ඕනේ නම් කඩු කොපුවකින් කඩුවක් එළියට ඇදලා අරගෙන අදරගන්නේ යම්සේ ඒ ආකාරයට. ඒ ආකාරයට මල්ලි. මේ කයෙම නිර්මිත වෙනම මනෝමය කයක් ඇති කරගෙන ස්පීඩ් ඔෆ් ලයිට් නේ ඔබ අහලා තියෙන වේගවත්ම ගමන. ආලෝකයේ වේගනේ ඔබ දන්නේ විද්‍යාත්මකව. නමුත් ඒ සියල්ල ඉක්මවා යන. ඒ සියල්ල ඉක්මවා යන මහා වේගයක් ඇති කරගෙන ඔබට මේ විශ්වය ඕන තැනකට යන්න පුළුවන් හැකියාව ඔබට උපදිනවා. මම මේ කතා කරන්නේ ගැලැක්සි එකකින් තවත් ගැලැක්සි එකකට ඔබට එක ක්ෂණයක් ඇතුළත යන්න පුළුවන් හැකියාව ගැන. ඒක අතීතයේ හිටපු කෙනෙක් ගැන මම කතා කරන්නේ. මේ දැන් ඉන්න කෙනෙක් ගැන. දැන් ඉන්න කෙනෙක් ගැන. ඒක විශ්වාස කළත් නැතත් ඒක ෆැක්ට් එකක්. එන සේරම උපදින්නේ මල්ලි. මේ ධර්ම අවබෝධ කර ගැනීම නිසා ඇති වෙන මානසිකත්වය තුළ එයාට මේ irdipaada හතර වැඩෙන්න ගත්තට පස්සේ එයාට මේ ලෝකේ තවදුරටත් රහසක් නැහැ. එයා ලෝකේ අවබෝධ කරලා ඉවරයි. එයා මේ ලෝකේ ඉක්මවා ගිය කෙනෙක්. එයා දකිනවා නම් පොඩි කතාවක් වහන්න කියන්න. ඔයා හිතන්න. රුවන්වැලි සෑය තරම් ඈත විශ්වයේ රුවන්වැලි සෑය තරම් ඈත විශ්වයේ යම් රත්තරන් පාට ග්ලෝබ් එකක් කෙනෙකුට පේනවා. අර යන කෙනාට. අපි ඕනම දෙයක් බලන්නේ ළඟට ගිහිල්ලානේ. නමුත් මේක දකින්න පුළුවන් වෙන්නේ මල්ලි මේක මොකද්ද කියලා ඈතට යන තරමට. පස්සට යන තරමට. හරිද? මෙයා පස්සට යනවා. මේ යන වේගය ආලෝකයේ වේගයට වඩා වේගයි. හිතන සැනින් ඒක කරන්න පුළුවන්. පස්සට යන්නේ ආපහු හැල්ල නෙමෙයි. අරක දකිමින් යන්නේ පස්සට. ඒතර එයාගේ හිතලා කරනවත් නෙමෙයි. එයාට වැටෙනවා ඥානයක්
මේක ලං වෙලා නෙමෙයි බලන්න තියෙන්නේ. පස්සට ගියොත් විතරයි බලන්න තියෙන්නේ කියලා. ඒ හිතන තැනින් ආව පස්සට යනවා. ඒ යන්න මල්ලි. එයාට ඒක පේන්න ගන්නවා. ලොකු උටුන්නක් උඩ තියෙන මොකක්ද ඒකට කියන්නේ? උටුන්නක් උඩ තියෙන අර චූටි කැල්ල. මොකක්ද ඒකට කියන්නේ? උටුන්නක් උඩ තියෙන අර රවුමක් වගේ. තේරෙනවද කියන දේ? එහෙම එකක් කියලා. ඒතර මේ උටුන්න දකිද්දි තමයි දකින්නේ. මේක මේ අර චූටි කැල්ල තමයි මම මේ දැක්කේ කියලා. තවත් ඒසා වේගෙන් ඈතට යද්දී එයා දකිනවා මොනවා ඊටත් වඩා තවත් ඈතට යද්දි මල්ලි මම මේ කතා කරන්නේ ඔයාලට මම අන්තිමට වට තේරෙයි මම මේ කතා කරන රූපේ කොයිතරම් ලොකු රූපයක්ද කියලා. ඒක කෙනෙක් හිතන්නේ නැහැ ඒ කතාව. නමුත් ඒක ලෝකේ තියෙන දෙයක්. එච්චර ඈතට ආලෝකයේ වේගයට වඩා වැඩි වේගයකින් යද්දි එයා දකිනවා එයාගේ බස් එක. ඊටත් වඩා පස්සට යද්දි තමයි දකින්නේ ශරීරේ. හැබැයි ඒකේ ආශ්චර්යය මොකක්ද දන්නවද? එයාගේ මේ පපුව හරියින් වගේ තියෙනවා. හරිද? ග්‍රහලෝකයක්. තව වටේ ග්‍රහලෝක තියෙනවා. නමුත් ඒකේ පපුව හරිය තියෙන ග්‍රහලෝකේ ඉරි තියෙනවා. රෝස පාට, සුදු පාට ඉරි වගේ තියෙනවා. එයා වටේ තියෙන මේ ග්‍රහලෝක වලට ඔබ දන්නවද? අපේ සූර්යග්‍රහ මණ්ඩලයට එළිය දෙන්නේ මල්ලි මේ ඉරයි හඳයිනේ. නමුත් අර ග්‍රහලෝක වලට එළිය වැටෙන්නේ මල්ලි. මම මේ කතා කරන්නේ මේ අපේ සූර්යග්‍රහ මණ්ඩලේ කතාවක් නෙමෙයි. උඩ හිතා ගන්නවත් බැරි තරම් ඈත විශ්වයේ තියෙන කතාවක්. එහෙනම් අර බ්‍රහ්මයාගේ ආලෝකයෙන් අර ග්‍රහලෝක වලට එළිය වැටෙන්නේ. හරියට ඔබේ පපුව මැද නිකන් ටෙනිස් බෝලයක් මෙහෙම කැරක් තියෙනවා කියලා හිතන්නකෝ. අන්න ඒ වගේ විශාල රූපකයක් ගැන මේ කතා කරන්නේ. ඒක කවුරු විශ්වාස කරයි? එනිසා ඔක දකින්න කෙනෙක් ඔක එළියට කියන්නේ. ඔක දෙකේ ඒක විශ්වාස කරන්න බෑ. නමුත් ඒක ලෝකේ තියෙන දෙයක්. නමුත් ඒ බ්‍රහ්මයාත් එතන ඉන්නේ. එයාගේ හිත එයා පිළි අරගෙන. නමුත් මය පුතා අද මේ මොහොතේ මේ හිතේ කතාව දැක්කොත් නැත්නම් දැක්කා ඒ දැකපු දේ තවදුරටත් ඇප්ලයි කරගෙන ওই විදිහට ගියොත් අර දර්ශනේ දකිද්දිත් අර මේ මහා ග්‍රහ මණ්ඩලයේම තමන්ගේ වසඟේ තබාගෙන ඉන්නේ බ්‍රහ්මයා ගැනත් වාට ඇති වෙන අනුකම්පාව. ඒ අනුකම්පාව ඇති වෙන මොහොතේ ඒසා විශාල බ්‍රහ්මයා ඔය ඉක්මවා ගියා. ඒසා විශාල බ්‍රහ්මකාය වාට ඉක්මවා යන්න වැඩි වෙලාවක් ගියේ නෑ අජිත්. වැඩි වෙලාවක් ගියේ නෑ මල්ලි. එක තෝට් එකයි. ඒක නිකන් ආපු තෝට් එකක් නෙමෙයි. විශ්වාසය මත පදනම් වෙච්ච ලාමක සිතුවිල්ලක් නෙමෙයි. ඒ සිතුවිල්ල අජිත්. ප්‍රත්‍යක්ෂය මත ඉපදිච්ච ධර්ම ධාතුවෙන් ඉපදිච්ච දෙයක්. මොකද්ද? මේ හිතම මුලා කරනවා. එන යම් තැනක යම් උපතක් තියෙනවා නම් එච්චර විශාල රූපකයක් දරාගෙන ඉන්න යම් බ්‍රහ්මෙක් ඉන්නවා නම් ඒසා මහා ග්‍රහලෝක මණ්ඩලයකට ආලෝකය දෙන යම් බ්‍රහ්මෙක් ඉන්නවා නම් එතරම් තියෙන උපතක් නම් එතරම් තියෙන හිතේ මුලාවක්මයි. එහෙනම් ඒ බ්‍රහ්මයා ඉන්නේ ඒ හිතේ වසඟේමයි කියලා දකිද්දි අජිත් ඒකමික තෝට් එකෙන් අර කල්ප ගානක් මම තමයි මේ ග්‍රහ මණ්ඩලයේ ලොක්කා කියලා හිතාගෙන හිටපු ඒ බ්‍රහ්මයා ඉක්මවා ගියා. මොන ආශ්චර්යයක්ද? මොන ආශ්චර්යයක්ද? ඒක මම මේ කතා කරන්නේ ඊට මාසයකට කලින් ඇතිවෙච්ච දර්ශනයක් ගැන කිව්වේ. නැත්නම් ඔබ හිතන්න පුළුවන් නෑ මේක ගොඩක් අතීත කතාවක් කියලා නෑ. මට ඔබට ඒක කියන්න ඕනේ මේ බ්‍රහ්මයාගේ ආශ්චර්ය ගැන නෙමෙයි අජිත්. මට ඔබට කියන්න ඕනේ ඒසා ප්‍රඥාව ඔබ ඇති කරගත්තොත් පුතේ ඒසා මහේශාක්‍ය බ්‍රහ්මයා පාව ඔබට ඉක්මවා යන්න පුළුවන් කියන එක සිතුවිල්ලකේ. ඒකයි. ඒක තමයි බුද්ධ ශාසනයේ තියෙන ආශ්චර්යය. ඒක තමයි බුද්ධ ශාසනයේ තියෙන වරප්‍රසාදයේ ප්‍රිවිලේජ් එක අජිත්.
ඒක ගන්න දෙපාරක් හිතන්නේවා. එහෙනම් මය පුතාට අද මේ දේ ඇහුණා නම් මේක මේ දේ මේ ලෝකේ අනිත් කට්ටියට නොවැසෙන්නයි ඔයාට හෙන්නයි හේතුවක් දෙන්න ඕනේ. එහෙනම් ඒ හේතුව දැන් පිළිගන්නවද? ඔයා earn කරපු දෙයක් කියලා. නිදහස් වෙන්න මල්ලි. මොකෙන්වත් නෙමෙයි මේ නිදහස් වෙන්න තියෙන්නේ. ඉතින් මුලාවෙන්. ඒක මම නොදන්නාකමට කියන අවිද්‍යාව කියලා. අවිද්‍යාවයි. සාදු සාදුම තමයි. සාදු සාදුම තමයි. ඔබ අද්දක එකතු වුණා නම් එකතුනේ භාගතුන් වහන්සේගේ ප්‍රඥාවට. ඒ ප්‍රඥාවට වන්දනාව වේවා. මම නිකන් පොඩි කබල් ස්පීකරයක් විතරයි. නමුත් ඒ ධර්මයේ භාගතුන් වහන්සේගේ. ඒක මම විඳින කෙනෙක්. ඔබත් විඳින්න. ඒ බ්‍රහ්මයාගේ ස්වභාවය ගැන හිතද්දී ඔබට හිතන්න පුළුවන්ද? මේ චූටි පෘථුවිය කියන මේ පෘථුවිය කියන චූටි ග්‍රහලෝකේ නාවල පිටිය හරි තෙල්දෙණිය කියන චූටි ප්‍රදේශයේ තියෙන ලොකුයි කියලා හිතාගෙන ඉන්න චූටි ස්පිරිතාලක එක වෝඩ් එකක අයිතිකාරයෙක් වෙන ලොක්ෙක් කියලා හිතාගෙන අවුරුදු 4කට පවු නේද අපි? නේද? හොඳට පවු. පවු. නමුත් අර බ්‍රහ්මයා දකිද්දී අර හිතේ ස්වභාවය අවබෝධ කරගත්ත ඒ අසිරිමත් කෙනා ඒ භාගතුන් වහන්සේගේ ඇත්තම ශ්‍රාවක පුතා ඇති කරගන්න එකම එක චූටි සිතුවිල්ලට පුළුවන් අර බ්‍රහ්ම ලෝකෙ ඉක්මවා යන්න. අන්න ප්‍රාතිහාර්ය. ඒක ප්‍රාතිහාර්ය. මොනවා කියන්නද වෙන? ආපු පොඩි ප්‍රශ්නයට ලොකු දෙයක් කියන්න උනා ගොඩක් වෙලා ගත්ත සමා වෙන්න ඕනේ. නේද? අද මේ වෙනුවෙන් ආවේ නේද? අනේ අහන ප්‍රශ්න නැති වෙන්න ඕන මං හිතන විදිහට. ඔය ප්‍රඥාවන්තයෝ නම් ඉන්නේ නේද? නේද? මං දන්නේ ඔච්චරයි. ඔච්චරයි මං දන්නේ. එතනින් එහාට ඔබලා මොන හරි අහන ප්‍රශ්නයක් මට දැනුමත් එක්ක තමයි කතා කරන්නේ. නේද? ඔබලා අහනවනම් යම් ප්‍රශ්නයක් ඒක දැනුමට අදාළ දෙයක්මයි. ඔබට ප්‍රත්‍යක්ෂයට අවබෝධය ටික මම කතා කරා.